අයිබෝවන් 2020 ඉරවල ළමයින්ට අපි පන්ති අන්තිම නතර කරද්දී ධාරා විද්‍යුතය සහ විදුලි ක්ෂේත්‍ර කියන පාඩම් දෙක සමගාමීව කරමින් හිටියේ. විදුලි ක්ෂේත්‍ර කියන පාඩමේ ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. විද්‍යුත් බලය, විද්‍යුත් ශ්‍රාවය, විද්‍යුත් විභවය සහ විද්‍යුත් ධාරිතාවය. ඕකේ මූල කොටස් තුනම අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවරයි. අපි මේ වීඩියෝ මාලාවෙන් සාකච්ඡා කරන්න පටන් ගන්නේ විද්‍යුත් ධාරිතාවය සහ ධාරිත්‍රක කියන කොටස. එන හැමෝම මාතෘකාවක් ලියාගන්න. ධාරිත්‍රක ඉංග්‍රීසියෙන් කියනවා කැපැසිටර්ස් කියලා. අපි ධාරා විද්‍යුතේ පාඩමේදී ඉගෙන ගත්තා විශේෂ විද්‍යුත් ලක්ෂණයක්. විද්‍යුත් ධාරාවට තිබෙන බාධාව. ඒකට කියුවේ විද්‍යුත් ප්‍රතිරෝධය කියලා. විද්‍යුත් ගමනට තිබෙන බාධාවට කියන්නේ විද්‍යුත් ප්‍රතිරෝධය. පරිපථ නිර්මාණය කරද්දී විද්‍යුත් ප්‍රතිරෝධයක් පරිපථයට දෙන්න අවශ්‍ය වෙනවා. මේ සඳහා භාවිතා කරන උපාංගයට කියන්නේ ප්‍රතිරෝධකය කියලා. විද්‍යුත් ප්‍රතිරෝධය කියන විද්‍යුත් ගුණාංගය පරිපථයකට ලබා දෙන්න භාවිතා කරන උපාංගයට කියන්නේ ප්‍රතිරෝධකය කියලා. මේ වගේම කිසියම් වස්තුවකට ආරෝපණ ගබඩා කර තබා ගැනීමට තිබෙන හැකියාවට කියන්නේ විද්‍යුත් ධාරිතාවය කියලා. ආරෝපණ ගබඩා කිරීමට තිබෙන හැකියාවට කියන්නේ විද්‍යුත් ධාරිතාවය කියලා. විද්‍යුත් ධාරිතාවයක් පරිපථයකට ලබා දෙන්න ඕනේ නම් ඒ සඳහා භාවිතා කරන උපාංගයට කියන්නේ ධාරිත්‍රකය කියලා. ප්‍රතිරෝධකය කියන්නේ ධාරාවට බාධකයක් ඇති කිරීමට භාවිතා කරන උපාංගය. ඒ වගේම ධාරිත්‍රකය කියන්නේ ආරෝපණ ගබඩා කර තබා ගැනීම පිණිස භාවිතා කරන උපාංගය. මෙන්න ධාරිත්‍රකයේ ප්‍රධානම අරමුණ වෙන්නේ පරිපථයේ ආරෝපණ රැස් කර තැබීම. මේක අපට අවශ්‍ය නම් විද්‍යුත් ශක්තිය රැස් කර තැබීම කියලා කියන්නත් පුළුවන්. අපේ උසස් පෙළ විෂය නිර්දේශයේදී කතා කරන්න තියෙන්නේ එක්තරා ධාරිත්‍රක වර්ග ගැන විතරයි. විවිධ විද්‍යුත් පරිපථ නිර්මාණය කරනකොට භාවිතා කරන ධාරිත්‍රක වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. අපේ උසස් පෙළ විෂය නිර්දේශයේදී කතා කරන්න තියෙන්නේ සමාන්තර තහඩු ධාරිත්‍රකය කියන කොටස. ඒතර මේකේ සමාන්තර තහඩු ධාරිත්‍රය ගත්තම මේකේ තියෙනවා එකිනෙකට සමාන්තරව තබන ලද මෙහෙම තහඩු දෙකක්. මේ තහඩු දෙකට සම්බන්ධ වෙලා තියෙන අග්‍ර දෙකකුත් තියෙනවා. මේ තහඩු දෙක අතර මැද අවකාශයේ මෙන්න මේ විදිහට පාර විද්‍යුත් ද්‍රව්‍යයක් පුරවලා තියෙනවා. මේ දෙපැත්තෙන් තියෙන ලෝහ තහඩු. මේ අතර මැද තියෙන්නේ පාර විද්‍යුත් ද්‍රව්‍යයක්. ඉතින් විවිධාකාර ධාරිත්‍රකවල මේ පාර විද්‍යුත් ද්‍රව්‍ය විදිහට විවිධාකාර දේවල් භාවිතා කරනවා. සමහර ධාරිත්‍රකවල මේ සඳහා භාවිතා කරන්නේ වාතය. සමහරක් විට කඩදාසි නැත්නම් තෙල් වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේ පාර විද්‍යුත් ද්‍රව්‍යයේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේ ලෝහ තහඩු දෙක අතර විද්‍යුත් සම්බන්ධයක් නොමැතිව පවත්වා ගැනීම එක. ධාරිත්‍රී ක්‍රියාව තව මොහොතකින් කතා කරද්දී ඔයාලට තේරෙවි ධාරිත්‍රකයේ ආරෝපණ ගබඩා කර තැබීම සිද්ධ කරන්නේ මේ ලෝහ තහඩුවල. ආරෝපණ තැන්පත් වෙන ලෝහ තහඩුවල. එතන මේ ලෝහ තහඩු දෙක විද්‍යුත් පරිවාරකයකින් වෙන් කරලා තියෙනකොට අර ගබඩා වෙච්ච ආරෝපණ අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ඇති කරගන්නේ නැතුව ඉන්න පුළුවන්. තහඩු වල ආරෝපණ ගබඩා වෙනවා. ඒ ගබඩා වෙන ආරෝපණ එකිනෙකා අතර හුවමාරු කරන එක වළක්වන එක තමයි මෙන්න මේ පාර විද්‍යුත් ද්‍රව්‍යයේ අරමුණ වෙන්නේ. එතන මේ තමයි මූලික ධාරිත්‍රකයේ ආකෘතිය. එතන මෙයාගේ පරිපථ සංකේත ගත්තොත් පරිපථ සංකේත අඳින්නේ සමාන්තර තහඩු දෙකක් තියෙනවානේ. ඒ බව පෙන්වන්න දිගින් සමාන සමාන්තර රේඛා දෙකක් ඇඳලා මේ රේඛා දෙකට සම්බන්ධ වෙන අග්‍ර දෙකක් පෙන්වනවා. මේ තමයි පරිපථ සංකේතය. ඉතින් මේ මූලික කාරණේ දිහා දැක්කම තේරෙනවා මේ ලෝහ තහඩු වල එකකට සාපේක්ෂව අනෙකෙහි වෙනසක් නැහැ. ඒක නිසා ධාරිත්‍රකයක විශේෂයෙන් ධන අග්‍රයක් සහ ඍණ අග්‍රයක් කියලා එකක් නැහැ. අපි දන්නවා ප්‍රතිරෝධයක ධන අග්‍රයක් සහ ඍණ අග්‍රයක් කියලා එකක් නැහැ. පරිපථයකට සම්බන්ධ කරද්දී කොහොම අග්‍ර දෙක සම්බන්ධ කරත් ගැටලුවක් වෙන්නේ නැහැ. ධාරිත්‍රකෙත් ඒ වගේ. ධාරිත්‍රකයකුත් පරිපථය සම්බන්ධ කරද්දී අග්‍ර සම්බන්ධ කරන පිළිවෙලක් නැහැ. කෝෂයක නම් තියෙනවා ධනාග්‍රය සහ ඍණාග්‍රය කියලා. හැබැයි ධාරිත්‍රකයක එහෙම ධනාග්‍රයක් සහ ඍණාග්‍රයක් කියලා දෙයක් නැහැ. නමුත් දැන් මේක අමතර කාරණයක් මම මේ කියා දෙන්නේ.
උසස් පෙළ විෂය නිර්දේශයේ මට්ටමට දාරිත්‍රකයක විශේෂ ධන සහ ඍණ අග්‍ර කියලා එහෙම නැත්නම් සම්බන්ධ කරන පිළිවෙලක් නැහැ කියලා දැනගත්තා නම් ඇති. නමුත් මම අමතර දැනුමට කරන්නේ. මොකද සමහර දරුවෝ ඉන්නවා විද්‍යුත් පරිපත නිවසේදී හදන ඒ වගේ ළමයි. එක්තරා දාරිත්‍රක වර්ගයක් තියෙනවා. අපි වල කියන ඉලෙක්ට්‍රික් කැපැසිටර්ස් කියලා. මෙන්න මේ දාරිත්‍රකය හරි. මේ දාරිත්‍රකය හදන්නේ මේ මම මෙතන විස්තර කරපු මූලික ආකෘතියට නෙමෙයි. මේ දාරිත්‍රකය නිර්මාණය කරන වෙනම ආකෘතියක් තියෙන්නේ. ඒ ආකෘතියට අනුව ඒ දාරිත්‍රකයේ අග්‍ර එකකට එකක් විශේෂයි. ඒක නිසා මේ ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර්ස් කියන ඒවට ධන සහ ඍණ කියලා අග්‍ර දෙකක් තියෙනවා. පරිපත සංකේතය වෙනි දාරිත්‍රකයක මෙන්න මෙහෙමයි අඳින්නේ. අපි කියනවා ඒකට ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර්. අපේ සිලබස් එකේ ඒක ගැන කතා කරන්නේ නැහැ. මම අමතර දැනුමට ඒක කියන්නේ. එයාගේ පරිපත සංකේතයේ ඍජු රේඛාවකුයි වක්‍ර රේඛාවකුයි මීට සම්බන්ධව තියෙනවා. මෙන්න මේ වක්‍ර රේඛාවෙන් පෙන්වන්නේ ඍණාග්‍රය. මේ ඍජු රේඛාවෙන් තමයි ධනාග්‍රය නිරූපණය කරන්නේ. අපි උසස් පෙළ විෂය නිර්දේශ මට්ටමේදී දැනගත යුතු වන්නේ දාරිත්‍රකයකට විශේෂ අග්‍ර නැහැ. පරිපතයකට සම්බන්ධ කරන පිළිවෙලක් නැහැ කියන එක. අපි නම් ඊළඟට කතා කරන්න යන්නේ දාරිත්‍රකයේ ක්‍රියාව මොන වගේද කියලා. දාරිත්‍රකයක් කියන්නේ ආරෝපණ ගබඩා කරන කෙනෙක්නේ. මේ අනුව දාරිත්‍රකයක ක්‍රියාව ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි දාරිත්‍රක ආරෝපණ ගබඩා කරගන්න විදිහ සහ අනිත් එක දාරිත්‍රකය ඒ ගබඩා කරපු ආරෝපණය කොහොමද ඉවත් කරන්නේ? අපි කියන දාරිත්‍රකය විසර්ජනය කරන්නේ කොහොමද කියලා. මේ කාරණේ විස්තර කරන්න කලින් ධාරා විද්‍යුතයේදී සාකච්ඡා කර කරුණු දෙකක් මම විශේෂයෙන් මතක් කරලා ඉන්නම්. මොකද මේ කරුණු දෙක අපට වැදගත් වෙනවා මේ ක්‍රියාවලිය හොඳින් විස්තර කරගන්න. එකක් තමයි විද්‍යුත් ගාමක බල ප්‍රභවයක නැත්නම් කෝෂයක ක්‍රියාකාරීත්වය කොයි වගේද කියලා. බැටරි එකක් ගත්තොත් මේ තියෙන ධනාග්‍රය සහ මේ තියෙන ඍණාග්‍රයනේ. බැටරි එක ධන අග්‍රය කියලා කියන්නේ විභවයේ වැඩි අග්‍රය. මේ ධනාග්‍රය කියලා කියන්නේ විභවයේ වැඩි කියන එක. බැටරි එකේ ඍණාග්‍රය කියලා කියන්නේ විභවය අඩුයි කියන එක. අනිත් දේ තමයි මේ බැටරි එකක් නැත්නම් කෝෂයක් නැත්නම් විද්‍යුත් ගාමක බල ප්‍රභාවයක් හැසිරෙන්නේ ආරෝපණ හෝමාරු කරන අතරමැදියෙකු විදිහට. එයා එක තැනකින් ආරෝපණ අරගෙන තවත් තැනකට පොම්ප කරනවා. එහෙම නැතුව එයා කිසිදු ආරෝපණයක් ගොඩ ගහගෙන තියාගන්නේ නැහැ. ඒක හරියට එළවලු කොටුවෙන් එළවලු අරගෙන කඩේට දාන අතරමැදියෙක් වගේ. බැටරි එකක් එක පැත්තකින් ආරෝපණ අරගෙන තවත් තැනකට මුදා හරින එකයි සිද්ධ කරන්නේ. ඒ තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණේ තමයි හිතන්න වස්තුන් දෙකක් තියෙනවා කියලා විභව අසමාන. එක්කෙනෙකුගේ විභවයේ වෝල් 10යි අනිත් එක්කෙනාගේ විභවයේ වෝල් 2යි කියලා හිතන්නකෝ. මෙන්න මේ වස්තු දෙක අපි විද්‍යුත් වශයෙන් එකිනෙක සම්බන්ධ කරොත් විභව අසමාන වස්තු දෙකක් එකිනෙක සම්බන්ධ කරොත් විභවය වැඩි වස්තුවේ ඉඳන් විභවය අඩු වස්තුව වෙතට ධන ආරෝපණ ගලාගෙන යනවා. දෙවෙනි කාරණේ තමයි විභව අසමාන වස්තු දෙකක් එකිනෙක සම්බන්ධ කළ විට විභවයේ වැඩි වස්තුවේ ඉඳන් විභවයේ අඩු වස්තුව වෙතට ධන ආරෝපණ ගලාගෙන යනවා. මෙහෙම ආරෝපණ ගැලීම නතර වෙනවා දෙදෙනාගේ විභව එකම අගයකටපත් වුනහම. අපි හිතමු උදාහරණයක් විදිහට දෙන්නගේ විභවයේ වෝල්ට් 6ක් වෙනවා කියලා. එතකොට තවදුරටත් ආරෝපණ ගන්න එක නතර වෙනවා. මේ කාරණේ අපිට ගණන් හදන්නත් වැදගත්. විභව අසමාන වස්තු දෙකක් එකිනෙක සම්බන්ධ කළ විට විභවයේ වැඩි වස්තුවේ සිට විභවයේ අඩු වස්තුව දක්වා ධන ආරෝපණ ගලා යනවා. එසේ ආරෝපණ ගලා යම නතර වන්නේ අවසානයේ විභව සමාන වන විටදීය. ඔය කාරණේ දැනගන්න ඕනේ. එතන මේ කාරණා දෙකත් එක්ක තමයි අපිට දාරිත්‍රකයේ ක්‍රියාව විස්තර කරන්න වෙන්නේ. මම උදාහරණයකට ගන්නවා අනාරෝපිත දාරිත්‍රකයක්. මුලින්ම කතා කරන්නේ ආරම්භක අවස්ථාව. හිතන්න අනාරෝපිත දාරිත්‍රකයක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ දාරිත්‍රකයේ කිසිම ආරෝපණයක් මේ වෙලේ තැම්පත් වෙලා නැහැ. මේ අනාරෝපිත දාරිත්‍රකයට සම්බන්ධ කරනවා කෝෂයක්. මම මේ කාරණේ විස්තර කරන ඉලක්කම් උදාහරණ ගන්නම්. ටියුට් එකේ මේ අදාළ රූප සටහන් වලට සංකේත පාවිච්චි කරලා තියෙනවා. මේ තියෙන බැටරි එකේ ධනාග්‍රය විභවයේ වැඩි අග්‍රය උදාහරණයකට හිතමු එයාගේ විභවයේ වෝල් ධන 3යි කියලා. වෝල්ට් වලින් ගන්න. මේ තියෙන ඍණාග්‍රය විභවයේ අඩු අග්‍රය එයාගේ විභවයේ වෝල්ට් ඍණ 3යි කියලා හිතන්න. ආරම්භක අවස්ථාවේ තිබෙන දාරිත්‍රක අනාරෝපිතයි. දාරිත්‍රකේ අනාරෝපිතයි කියන්නේ විභවයකුත් නැහැ.
මෙයාගේ භවයේ වෝල් බිඳුවයි මෙයාගේ තිබවේ වෝල් බිඳුවයි. දැන් බලන්න මෙන්න මේ දාරිත්‍රක තහඩුව සම්බන්ධ වෙලා තියෙන්නේ බැටරියකේ ඍණාග්‍රයට විතරයි. වෙන කොහෙටවත් සම්බන්ධ නැහැ. මේ තහඩුව මෙයාට සම්බන්ධත් නැහැ. මේ තහඩුව මේ ධනාග්‍රයට සම්බන්ධත් නැහැ. මෙන්න මේ තහඩුව සම්බන්ධ වෙලා තියෙනවා බැටරියකේ ඍණාග්‍රයට. මෙයාගේ විභවයේ වෝල් බිඳුවයි බැටරියකේ ඍණාග්‍ර විභවයේ ඍණ 3යි. එහෙනම් මෙයාගේ භවය වැඩිනේ. බිඳුව කියන කෙනා ඍණ 3ට වඩා වැඩිනේ. විභව අසමාන වස්තු දෙකක් මෙන්න එකිනෙක සම්බන්ධ වෙලා. එතකොට වෙන්නේ විභවය වැඩි වස්තුවේ ඉඳන් විභවය අඩු වස්තුව වෙතට ධනාරෝපණ ගලා යනවා. අපි හිතමු ධන Q කියලා ආරෝපණයක් ගියා කියලා. විභවයේ වැඩි මේ තහඩුවේ ඉඳන් විභවය අඩු බැටරියකේ ඍණාග්‍රයට ධන Q කියලා ආරෝපණයක් ගියා. දැන් ඊළඟට මෙන්න මේ දාරිත්‍රක තහඩුව බැටරියේ ධන අග්‍රයට සම්බන්ධයි. ධන අග්‍රයේ විභවයේ ධන 3යි එක වැඩි. මෙයාගේ විභවයේ බිඳුවයි මෙයාගේ විභවය අඩුයි. මෙයාගේ විභවයේ අඩුයි මීට සම්බන්ධ ධන අග්‍ර විභවය වැඩි. එන මොකද්ද වෙන්නේ? විභවයේ වැඩි වස්තුවේ ඉඳන් විභවයේ අඩු වස්තු වෙතට ධන ආරෝපණ ගලාගෙන යනවා. කොච්චරක් ආරෝපණ ගලයිද? මම මුලදී මතක් කරා බැටරි එකක් හැසිරෙන්නේ ආරෝපණ හුවමාරු කරන කෙනෙක් විදිහට. එයා වෙතට ආපු ආරෝපණය එයා තව පැත්තකට පළව හරිනවා. බලන්න මේ බැටරි එකේ ඍණාග්‍රය වෙතට ධන Q කියලා ආරෝපණයක් ඇවිල්ලානේ. බැටරි එක වෙතට ධන Q කියලා ආරෝපණයක් ආවනම් බැටරිය විසින් ධන Q ආරෝපණයක් පළවා හැරලා තියෙන්න ඕනි. ඒ කියන්නේ මෙන්න මේ ධන අග්‍රයෙන් නිකුත් වන ආරෝපණයක් ධන Qම තමයි. මෙන්න ආරම්භක අවස්ථාව. ඍණ අග්‍රයට සම්බන්ධ තහඩුවේ විභව වැඩි හින්දා ධන Q ආරෝපණයක් බැටරිය වෙතට එවනවා. බැටරිය වෙතට ආපු මේ ධන Q ආරෝපණය බැටරිය මගින් අනිත් තහඩුවට පොම්ප කරනවා. මේ තමයි දාරිත්‍රකයක් කෝෂයකට සම්බන්ධ කරපු විගසම ඇතිවන තත්ත්වය. ඊට පස්සේ මොකද වෙන්නේ? අවසානය. මෙන්න මේ අවසානදී දාරිත්‍රකයේ පත්වන තත්ත්වය වැදගත්. ඒත් දාරිත්‍රකයේ තහඩු දෙක තියෙනවා මෙහෙම බැටරි එක තියෙන මේ විදිහට. දැන් ඇත්තටම ගත්තොත් ආරෝපණ ගලා යාමක් සිද්ධ වෙද්දී මේ බැටරියේ අග්‍රවල විභව වෙනස්කම් වෙනවා. තමස් සුළු වෙනස්කම් වෙනවා. අපි සුළු වෙනස්කම් අතහැරියොත් ඍණාග්‍රයට තාමත් ඍණ 3ක විභවයක් තියෙනවා කියලා හිතන්න. ධනාග්‍රයට තාමත් ධන 3ක විභවයක් තියෙනවා කියලා හිතන්න. විභව අසමාන වස්තුන් අතර ධන ආරෝපණ හුවමාරු වෙන එක නතර වෙන්නේ ආරෝපණ ඒ කියන්නේ සම්බන්ධ වස්තුන්ගේ විභව සමාන වෙනකොට. මේගොල්ලන් අතර ආරෝපණ හුවමාරුව නතර වෙලා නම් ඒ කියන්නේ මෙන්න මේ තහඩුවේ විභවයත් ඍණ 3 පවටපත් වෙලා. මේ තහඩු අතර ආරෝපණ හුවමාරුවක් වෙන්නේ නැත්නම් මෙයාගේ විභවය වෙන ධන 3 මේ දාරිත්‍රකයේ තහඩුවටත් ඇවිල්ලා. ඒ වගේමයි පටන් ගන්නකොට තිබුණේ උදාසීන ආරෝපිත දාරිත්‍රකයක්. ආරෝපණයක් නැහැ. ඇත්තටම කිව්වොත් මෙතන ආරෝපණයක් නැහැ කියන්නේ සඵල ආරෝපණයක් නැහැ. ධන ඍණ ආරෝපණ සමසමව තියෙනවා. ධන ඍණ ආරෝපණ සමසමව තියෙන කෙනෙක්ගෙන් ධන ආරෝපණයක් නිකුත් වුණොත් ධන ඍණ සමසමව තියෙන කෙනෙක්ගෙන් ධන ආරෝපණයක් නිකුත් වුණොත් ඍණ ආරෝපණ ඉස්මතු වෙනවා. උදාසීන කෙනෙක්ගෙන් ධන Q පිට වුණා කියන්නේ මේ තහඩුව ඍණ Q කියලා ආරෝපණය වෙනවා. මේ තහඩුව උදාසීනව තිබුණේ එයා වෙතට ධන Q ඇවිල්ලා. උදාසීන කෙනෙක්ට ධන Q ආවා කියන්නේ මේ තහඩුව ධන Q කියලා ආරෝපණය වෙනවා. දැන් තහඩු දෙකේ ගබඩා වෙන්නේ ප්‍රතිවිරුද්ධ ආරෝපණ. ධන ඍණ ආරෝපණ පුළුවන් තරම් ලං වෙන්න හදනවා. ඒක නිසා මේ ආරෝපණ තැම්පත් වෙන්නේ දාරිත්‍රකයේ තහඩුවල ඇතුල් පැත්තේ. ඔන්න ඔය වැඩේ වෙද්දි දාරිත්‍රකයේ ආරෝපණය වෙලා ඉවරයි. මේ අවසාන ප්‍රතිඵලයේ තුලින් ආරෝපිත දාරිත්‍රකයක් සම්බන්ධ වැදගත් කරුණු දෙකක් අපට අනාවරණය කරන්න පුළුවන්. මොකද්ද පළවෙනි එක? බලන්න මේ තහඩුවේ ආරෝපණය ධන Q, මේ තහඩුවේ ආරෝපණය ඍණ Q. ඒ කියන්නේ මොකද්ද? දාරිත්‍රක තහඩු දෙකෙහි විශාලත්වයෙන් සමාන ලකුණෙන් ප්‍රතිවිරුද්ධ ආරෝපණ ගොඩ ගැහෙන්නේ. දාරිත්‍රක තහඩු දෙකෙහි ගොඩ ගැහෙන ආරෝපණ විශාලත්වයෙන් සමානයි QQ.
එක්කෙනෙක් ධන කිව් වෙනකොට අනිත් එක්කෙනා ඍණ කිව්. ආරෝපිත දාරිත්‍රකයක තහඩු දෙකෙහි විශාලත්වයෙන් සමාන ලකුණෙන් ප්‍රතිවිරුද්ධ ආරෝපණ ඇති වෙනවා. මොකක්ද දෙවෙනි එක? බලන්න මේ බැටරි එක දිහා. මෙතන විභවයේ ධන 3යි මෙතන විභවයේ ඍණ 3යි. විභව අන්තරය එහෙනම් ධන 3 ඍණ 3. ඒ කියන්නේ ධන 6යි. මොකද්ද දාරිත්‍රකයේ විභව අන්තරයේ තහඩු දෙක අතර? ධන 3යි ඍණ 3යි ධන 3 ඍණ 3 කියන්නේ 6යි. බැටරි එකේ අග්‍ර දෙක අතර තිබෙන විභව අන්තරයම ආරෝපිත දාරිත්‍රකයේ තහඩු දෙක අතරක් තිබෙනවා. ඔන්න දෙවෙනි ලක්ෂණය. ආරෝපිත දාරිත්‍රකයක බැටරි එකේ දෙකලවර විභව අන්තරය මේ බැටරි එකේ දෙකලවර විභව අන්තරය දාරිත්‍රකයේ තහඩු දෙක අතර විභව අන්තරයට සමාන වෙනවා. ආරෝපිත දාරිත්‍රකයක තියෙන මේ විශේෂ ලක්ෂණ දෙක මතක තියාගන්න ඕනේ. ආරෝපිත දාරිත්‍රකයක විශාලත්වයෙන් සමාන ලකුණෙන් ප්‍රතිවිරුද්ධ ආරෝපණ ගොඩ ගැහෙන්නේ. අනිත් එක තමයි ආරෝපණය වූ දාරිත්‍රකයක බැටරි එකේ දෙකලවර විභව අන්තරය දාරිත්‍රකයේ තහඩු දෙක අතර විභව අන්තරයට සමාන වෙනවා. ඒ කාරණා දෙක ටියුට් එකේ සඳහන් වෙලා තියෙනවා. මේකෙන් පස්සේ අපිට විශේෂ ප්‍රස්තාර දෙකක් ඉගෙන ගන්න තියෙනවා. මේ ප්‍රස්තාර දෙක ඇත්තටම ධාරා විද්‍යුතය කියන පාඩමටත් අපට අවශ්‍ය වෙනවා. එකක් තමයි කාලය සමග ධාරා වෙනස් වුනේ කොහොමද කියන එක. අනිත් එක කාලය සමග දාරිත්‍රකයේ විභව අන්තරය වෙනස් වුනේ කොහොමද කියන එක. කාලයත් එක්ක ධාරා වෙනස් වෙන හැටිත් කාලයත් එක්ක දාරිත්‍රකයේ තහඩු අතර විභව අන්තරය වෙනස් වෙන හැටිත් අපිට ඉගෙන ගන්න වෙනවා. බලන්නකො මුලින්ම මේ තහඩු අතර ආරෝපණ ගැලීමක් සිද්ධ වෙනව නේද? ආරෝපණ ගැලීමක් සිද්ධ වෙනවා කියන්නේ එතන ධාරාවක් යනවා කියන එක. හොඳට බලන්න පටන් ගනිද්දී මෙන්න මේ තහඩුවයි ඍණ අග්‍රය අතර ලොකු විභව අන්තරයක් තියෙනවා. විභව අන්තරය ගොඩක් වැඩි කියන ලොකු ධාරාවක් යනවා. හරි. V = IR ගෙන් හිතන්න. V = IR ට නෝ V සමානුපාතිකයි I අපිට ඕන හිතන්න පුළුවන් I සමානුපාතිකයි V නේ. මුලින් ලොකු විභව අන්තරයක් තියෙන නිසා මුලින් ලොකු ධාරාවක් යනවා. ආරෝපණ ගැලීමක් කියන ධාරාවක්. හැබැයි ආරෝපණ ගලන්න මේගොල්ලන් අතර තියෙන විභව වෙනස අඩු වෙනවා. මුලින් ලොකු විභව අන්තරයක් තියෙනවා. ඒ නිසා මුලින් ලොකු ධාරාවක් යනවා. ආරෝපණ හුවමාරු වෙන්නේ මේගොල්ලෝ අතර විභව සමාන වෙනකන්නේ. ඒ නිසා ටික ටික දෙන්න අතර තියෙන විභව අන්තරය පහළ බහිනවා. විභව අන්තරය පහළ බහිනකොට ධාරාවත් ටික ටික පහළ බහිනවා. එක්තරා අවස්ථාවකදී දෙන්නගේ විභව සමාන වෙනවා. විභව සමාන වෙනවා කියන්නේ ධාරාව මුළුමනින්ම නතර වෙලා යනවා. පටන් ගනිද්දි ලොකු විභව අන්තරයක් නිසා පටන් ගනිද්දි ලොකු ධාරාවක් තියෙනවා. ටික ටික විභව සමාන වෙමින් යන හින්දා ඒ කියන්නේ විභව අන්තර අඩු වෙමින් යන හින්දා ධාරාව ටික ටික අඩු වෙනවා. අවසානයේදී විභව සමාන වීම හින්දා ඒ කියන්නේ විභව අන්තරයේ බිඳුවක් වීම නිසා ධාරාව බිඳුවක් වෙනවා. යනුව කාලයත් එක්ක ධාරාව විචලනය සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. මේ වගේ වක්‍රාකාර ප්‍රස්ථාරයක් එන්නේ. ඔන්න ඒක. අය බලමු දාරිත්‍රකයේ විභව අන්තරය වෙනස් වෙන හැටි. පටන් ගන්නකොට දාරිත්‍රකයේ තහඩු දෙකේ විභව බිඳුවයි ඒ කියන්නේ විභව අන්තරේ බිඳුවයි. පටන් ගන්නකොට විභව අන්තරේ බිඳුවයි. එහෙනම් ප්‍රස්ථාරය පටන් ගන්නේ මුල්ලක්. මේ ආරෝපණ ගැලීම අවසන් වෙනවනේ එක්තරා මොහොතකදී. ධාරාව බිඳුවක් වෙනවනේ එක්තරා මොහොතකදී නේ මේ. ධාරාව බිඳුවක් වෙන මොහොත ගැන හිතන්න. ධාරාව බිඳුවක් වෙන මොහොතේදී අපට පේනවා කෝෂයේ දෙකලවර විභව අන්තරය දාරිත්‍රකයේ දෙකලවර විභව අන්තරයට සමාන වෙනවා. ඒ කියන්නේ මේ දාරිත්‍රකයේ විභව අන්තරය එක්තරා අවස්ථාවකදී කෝෂයේ විභව අන්තරයට එක්තරා අවස්ථාවකදී කෝෂයේ විභව අන්තරයට සමාන වෙනවා. පටන් ගනිද්දි විභව අන්තරයේ බිඳුවයි. ආරෝපණ ගලා යන දෙන්න අතර විභව අන්තර ටික ටික වැඩි වෙනවා. විභව අන්තර වැඩි වෙලා ධාරාව ගැලීම නැත්නම් ආරෝපණ ගැලීම නතර වන මොහොතේදී දෙන්න අතර විභව අන්තරය දාරිත්‍රකයේ තහඩු අතර විභව අන්තරය බැටරියක විභව අන්තරයට සමාන වෙනවා. ඒතර ඊට අදාළව ප්‍රස්ථාරය මෙන්න මෙහෙම යන්නේ. පටන් ගනිද්දි බිඳුවයි ටික ටික කාලයක් සමග වැඩි වෙලා
එතනින් පස්සේ මේ වගේ නියත වීමක් තියෙන්නේ. ආරෝපණය වුණාට පස්සේ දාරිත්‍රකයේ ආරෝපණය වුණාට පස්සේ තවදුරටත් කාලයත් එක්ක විභවාන්තරය වෙනස් වෙන්නේ නැහැ. මෙන්න දාරිත්‍රකයක් ආරෝපණය වීමේ ක්‍රියාවලිය සහ ඊට අදාළ ප්‍රස්ථාර අපිට මේ ප්‍රස්ථාර වැදගත් වෙනවා ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධ යම් යම් කරුණු වලදී. අපි ඊළඟට කල්පනා කරමු මේ තමයි දාරිත්‍රකයක් ආරෝපණය වෙන හැටි. අපි බලමු ඊළඟට දාරිත්‍රකයක් විසර්ජනය වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ලබාගත් ආරෝපණ ඉවත් කරගන්නේ කොහොමද කියන එක. හිතන්න මම ආරෝපිත දාරිත්‍රකයක් ගන්නවා. ඒ කියන්නේ මෙයාට ආරෝපණයක් තියෙනවා. හරි. මේ තමයි ආරෝපිත දාරිත්‍රකය. මේ ආරෝපිත දාරිත්‍රකයක් විසර්ජනය කරන්න නම් අපිට කරන්න තියෙන්නේ මේ තහඩු දෙක එකිනෙක සම්බන්ධ කරන. සම්බන්ධ කරන්න කලින් தත්ත්වය බලන්න. සම්බන්ධ කරන්න කලින් මෙතන තියෙන ධන ආරෝපණයක්. ඒක නිසා මෙයාට කිසියම් ධන විභවයක් හිමි වෙනවා. කලින් උදාහරණ විදිහට හිතන්න එක ධන 3ක් කියලා. මේ දාරිත්‍රකය වෙනම තියෙනකොට මෙයාට ඍණ ආරෝපණයක් තියෙනවා. ඒක නිසා ඍණ 3ක විභවයක් තියෙනවා කියලා හිතන්න. දාරිත්‍රකයේ තහඩු දෙක අතර විභවාන්තරයක් තියෙනවා. හැබැයි මේ ආරෝපණ එකිනෙක හුවමාරු වෙන්න බෑ. මොකද මේ අතරමැද්දේ තිබුණේ විද්‍යුත් පරිවාරකයක්. නමුත් බාහිර පරිපතයකින් අපි මේ ආරෝපිත දාරිත්‍රකයේ සම්බන්ධ කරොතින් දැන් මොකද වෙන්නේ? මේ දෙන්න අතර ආරෝපණ හුවමාරු වෙන්න බැරි වුණාට විභව වෙනසක් තිබුණත් මේ බාහිර පරිපතය ඔස්සේ ආරෝපණ හුවමාරු කරගන්න පුළුවන්. බලන්න මේ තහඩුවේ විභවය වැඩි, මේ තහඩුවේ විභවය අඩුයි. විභව වෙනස් වස්තු දෙකක් අතර ආරෝපණ හුවමාරු වෙන්නේ විභවයේ වැඩි තැන ඉඳන් විභවයේ අඩු තැන දක්වා. මෙන්න විභවයේ වැඩි තැන, මෙන්න විභවයේ අඩු තැන. මෙහෙම යන්න බෑ. මොකද පරිවාරකයක් තියෙනවා. එහෙනම් මෙන්න මේ බාහිර පරිපතය ඔස්සේ ගබඩා වෙලා තිබුණු ආරෝපණය මුළුමනින්ම ගලාගෙන යනවා. එහෙම ගලාගෙන ගිහිල්ලා අවසානයේ මේ තහඩු දෙකම අනාරෝපිත තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඕක තමයි අපි කියන්නේ දාරිත්‍රකයක් විසර්ජනය කිරීම කියලා. ආරෝපිත දාරිත්‍රකයක් බාහිර පරිපතයක් ඔස්සේ සම්බන්ධ කරාම ධන ආරෝපිත තහඩුවේ ඉඳන් ධන කිව් ආරෝපණය ඍණ ආරෝපිත තහඩුව වෙතට යනවා. එම ගලහා ගිහිල්ලා අවසානයේ මේගොල්ලන්ගේ විභව ශුන්‍ය කරගන්නවා. දැන් ඉතින් මේ පාර දිගේ ආරෝපණ ගලායමක් සිද්ධ වෙන්නේ. ආරෝපණ ගලායමක් සිද්ධ වෙනවා කියලා කියන්නේ ධාරාවක්. හැබැයි මේක දිගටම සිද්ධ වෙන්නේ නැහැ. විභව සමාන වෙච්ච ගමන්ම ආරෝපණ ගැනීම නතර වෙනවා. එතන මේ දේ සිද්ධ වෙන්නේ ඊටාම කෙටි කාලයකට. හිතන්න අපි මේ පරිපතය අතරමැද්දට බල්බ් එකක් සම්බන්ධ කරා කියලා. ආරෝපිත දාරිත්‍රකය බල්බයක් හරහා සම්බන්ධ කරා කියලා හිතන්න. එතන මේ ෂණික ආරෝපණ ගැනීමක් සිද්ධ වෙද්දී අපිට මේ බල්බය ෂණික දීප්තියක් ඇති කරගන්න බලන්න පුළුවන්. දිගටම පත්තු වෙන්නේ නැහැ. බැටරි එකකට බල්බ් එකක් සම්බන්ධ කරලා තිනොත් ගොඩ වෙලාවක් බල්බ් එක පත් වෙලා තියෙනවා. මේක එහෙම වෙන්නේ නැහැ. ආරෝපණ සම්පූර්ණයෙන් හුවමාරු වුණාට පස්සේ ධාරාව ගැනීම නතර වෙලා බල්බ් එක පත් වෙන එක නතර වෙනවා. ආරෝපණ ගැලීමක් සිද්ධ වෙනවා දෙන්නගේ විභව සමාන වෙනකම්. අපි කලින් විදිහටම මේකෙදිත් කාලයත් එක්ක විද්‍යුත් ධාරාව සහ කාලයත් එක්ක විභව අන්තරයේ ප්‍රස්ථාරගත කරොත් පටන් ගනිද්දී ලොකු ධාරාවක් ලොකු විභවාන්තරයක් තියෙනවනේ. මුලින් ධන 3යි ඍණ 3යි. ඒ නිසා මුලින් ලොකු ධාරාවක් ගලාගෙන යනවා. හැබැයි ආරෝපණ ගලන්න විභවාන්තරය අඩු වෙන හින්දා ධාරාව ටික ටික අඩු වෙනවා. ඒ නිසා ප්‍රස්ථාරය මොකක්ද වෙන්න ඕනි? කාලයත් සමග ධාරාව ටික ටික අඩු වෙලා ධාරාව බිඳුවක් වෙන්න ඕනි. හැබැයි පොඩ මතක් කරගන්න දාරිත්‍රකේ ආරෝපණය කරද්දී මම කෙටියෙන් අඳින්නේ දාරිත්‍රකේ ආරෝපණය කරද්දී ආරෝපණ ගලා ගියේ කොහොමද? ආරෝපණ ගලා ගියේ මෙහෙම නේද? ඒ කියන්නේ කලින් ආරෝපණ ගලාගෙන ගියේ කලින් රූපේ හැටියට දක්ෂිනාවර්තව. දැන් ආරෝපණ ගලා යන්නේ වහමවර්තව. ඒ කියන්නේ ආරෝපණය කරද්දී ධාරාව ගලන පැත්තට ප්‍රතිවිරුද්ධවයි විසර්ජනයේ වෙද්දී ආරෝපණ ගලා යන්නේ. නැත්නම් ආරෝපණයේ වෙද්දී ධාරාව ගලන පැත්තට විරුද්ධවයි විසර්ජනයේ වෙද්දී ධාරාව ගලාගෙන යන්නේ. අපි මෙන්න මේ අදහස දෙන්න. විදුලි ධාරාව කියන අදිශයක් තමයි. විදුලි ධාරාව කියන්නේ පැහැදිලිව අදිශයක්. නමුත් සංවෘත පරිපතයක් ගැන හිතද්දී කර්චොෆ් නියම එහෙම අපි පාවිච්චි කරලා තියෙනවානේ. ධාරාව ගමන් කරන පැත්ත දක්ෂිනාවර්තද වාමාවර්තද කියලා ඒකේ ලකුණක් තීරණය කරන්න පුළුවන්. මෙතනදී ගිය පැත්තට විරුද්ධ පැත්තකට මෙතන ගිය නිසා
අපි මේ හරියේදී ප්‍රස්ථාරය අඳින්න ඕනි ඍණ පැත්තේ. විශාලත්වයන්ට සිදුවන වෙනස්කම් මෙලෙසම තමයි ප්‍රස්ථාර අඳින්න ඕනේ මේ වගේ ඍණ පැත්තේ. ධාරාව ගලා යන දිශාව මාරු වෙච්ච නිසා, ගලන අත මාරු වෙච්ච නිසා. විභවාන්තරය කොහොමද වෙනස් වෙන්නේ බලන්න. පටන් ගනිද්දි තහඩු දෙක අතර ලොකු විභවාන්තරයක් තියෙනවා. ආරෝපණ ගලා යාමත් එක්ක විභවාන්තරය ටික ටික අඩු වෙලා ගිහිල්ලා අවසානයේදී බිඳුවක් වෙලා යනවා. එහෙනම් කාලයත් එක්ක විභවාන්තරය මෙන්න මේ වගේ වෙනස් වීමක් ඇති කරගන්න. රේරුගන්න මේකයි ප්‍රස්ථාරේ ඍණ පැත්තේ ආවේ කියලා. ආරෝපණයේ වෙද්දී ධාරාව ගලපු අතට විරුද්ධවයි විසර්ජනය වීමේදී ධාරාව ගලන්නේ. ඒ නිසා ප්‍රස්ථාරේ ධාරා ප්‍රස්ථාරේ ඍණ පැත්තේ. ඉතින් මෙතනදී මේ ධාරිත්‍රකයේ විසර්ජනය වෙද්දී අපි කතා කරා ධාරිත්‍රකයක් ආරෝපණ ගබඩා කරන් ඉන්නවා කියන්නේ යා ශක්තිය ගබඩම් කරන් ඉන්නවා කියන එක. ඒතර ධාරිත්‍රකයක් විසර්ජනය වෙද්දී ඒ ගබඩා කරන් තිබු ශක්තිය එයා මුදා හරිනවා. ඒ මුදා හරින ශක්තිය තමයි මේ බල්බය පත්තු වීමෙන් ලැබෙන්නේ. විසර්ජනය වෙද්දී ධාරිත්‍රකයේ ගබඩා කරගෙන තිබුණු විද්‍යුත් ශක්තිය මේ බල්බය මගින් ආලෝක ශක්තිය බවට පරිවර්තනය කිරීම සිද්ධ කරගන්නවා. ඔන්න ධාරිත්‍රකයක මූලික ක්‍රියාවලිය ටික. එතන අපි දැන් ධාරිත්‍රකයක සම්පූර්ණ ක්‍රියාවලිය ඉගෙනගෙන ඉවරයි. ධාරිත්‍රකය කොහොමද ආරෝපණ ගබඩා කර තියාගන්නේ? සහ ඒ ආරෝපණ කොහොමද ධාරිත්‍රකෙන් ඉවත් වෙලා ප්‍රයෝජනවත් විදිහකට වැය කරන්න කියන එක අපි ඉගෙන ඉවරයි. අපි ඊගවට කතා කරන්න යන්නේ මොකද්ද මේ ධාරිත්‍රකයක ධාරිතාවය කියන්නේ? ප්‍රතිරෝධකයක තියෙනවානේ ප්‍රතිරෝධය කියලා ගුණාංගයක්. ඒ වගේම ධාරිත්‍රකයක තියෙනවා ධාරිතාවය කියලා ගුණාංගයක්. අපි ඉගෙන ගන්න යන්නේ ධාරිත්‍රකයක ධාරිතාවය කියන ගුණාංගය මොකද්ද කියලා. එනම මාතෘකාවක් ලියා ගන්න. ධාරිත්‍රකයක ධාරිතාවය. හරි. එන හොඳට අහගන්නකෝ. මම සැලකිලිට ගන්නවා ආරෝපණය වෙච්ච ධාරිත්‍රකයක්. ආරෝපිත ධාරිත්‍රකයක් ගැන හිතන්නේ. ආරෝපිත ධාරිත්‍රකයක තහඩු දෙකෙහි ලකුණෙන් ප්‍රතිවිරුද්ධ විශාලත්වෙන් සමාන ආරෝපණ ගබඩා වෙලා තිබුණා. මෙන්න මේ වගේ තමයි ආරෝපිත ධාරිත්‍රකයක් තිබුණේ. දැන් ඒතර මේ සමස්ත ධාරිත්‍රකයේ සලකනකොට ධාරිත්‍රකයේ සඵල ආරෝපණයේ බිඳුවයි. මොකද ධාරිත්‍රකය සම්පූර්ණයෙන් සලකද්දී මෙතන තියෙන ඍණ කිව්ට මෙතන තියෙන ධන කිව් අහෝසි වෙලා යනවා. හැබැයි කොහොමද මේ ධන කිව් ඍණ කිව් කියන ආරෝපණ දෙක මෙතනට ආවේ කියලා කල්පනා කරොත් ක්‍රියාව මතක් කරගත්තොත් උනේ මෙන්න මේ තහඩුවෙන් ධන කිව් ආරෝපණයක් ඉවත් කරගෙන මේ තහඩුවට ගබඩා කරපු එක. එයන අපිට පේනවා කවුරු හරි ප්‍රභවයක් විසින් මේ ධාරිත්‍රකයේ Q ආරෝපණ හුවමාරුවක් කරලා තියෙනවා. ඒක නිසා මෙන්න මේ Q කියලා කියන්නේ ධාරිත්‍රකයේ එක් තහඩුවක තියෙන ආරෝපණයේ විශාලත්වය. හරි. මම ධන Qවත් ඍණ Qවත් කියලා නෙමෙයි ලියන්නේ Q කියලා. ධාරිත්‍රකයේ එක තහඩුවක තියෙන ආරෝපණයේ විශාලත්වයට අපි කියනවා මේ ධාරිත්‍රකයේ ආරෝපණය කියලා. ධාරිත්‍රකයේ ආරෝපණය කියලා හඳුන්වා දෙනවා එක තහඩුවක තියෙන ආරෝපණයේ විශාලත්වය. හරි. පැටලෙන කාරණයක් ධාරිත්‍රකය සමස්තයක් ලෙස ගන්නකොට කිසිදු සඵලාරෝපණයක් නැහැ. නමුත් එක තහඩුවක තිබෙන ආරෝපණයේ විශාලත්වය ධාරිත්‍රකයේ ආරෝපණය කියලා අපි හඳුන්වා දෙනවා. ඒ වගේමයි මේ ධාරිත්‍රකයේ තහඩු දෙක අතර කිසියම් විභව අන්තරයක් ගොඩනගෙනවානේ. මේ ධාරිත්‍රකයේ තහඩු දෙක අතර ගොඩනගෙන විභව අන්තරය සමහරක් විට අපි හඳුන්වනවා ධාරිත්‍රකයේ විභවය කියලා හඳුන්වනවා. ධාරිත්‍රකයේ විභවය කියලා හඳුන්වනවා. නැත්නම් සරලවම ධාරිත්‍රකයේ විභව අන්තරය කියලා හඳුන්වා දෙනවා. එතන මුලින් මේ වචන දෙක තේරුම් ගන්න. මොකද ධාරිත්‍රකයේ ආරෝපණය කියන්නේ? එක තහඩුවක තිබෙන ආරෝපණයේ විශාලත්වය. මොකද ධාරිත්‍රකයේ විභවය කියලා කියන්නේ? තහඩු දෙක අතර විභවාන්තරය. පරීක්ෂණ කළ බැලුවොත් ධාරිත්‍රකයට සපයන විභව අන්තරය වෙනස් කරමින් ධාරිත්‍රකයේ ගබඩා වන ආරෝපණ ප්‍රමාණයක් මොන වගේද කියලා හොයලා බැලුවොත් විභව අන්තරය ධාරිත්‍රකයේ තහඩු අතර විභව අන්තරය වෙනස් කරන ගමන් ධාරිත්‍රකයේ තහඩු වල ආරෝපණය හොයලා බැලුවොත් මූල ලක්ෂය හරහා ගමන් කරන සල් රේඛයේ ප්‍රස්ථාරයක් ලැබෙනවා කියලා අපිට හොයාගන්න පුළුවන්. මෙහෙම ප්‍රස්ථාරයක් ලැබෙනවා.
ඒ කියන්නේ උතනින් අපිට පේන දේ තමයි Q කියන කෙනා අනුලෝම සමානුපාතිකයි V ට. ආරෝපිත දාරිත්‍රකයක එක් තහඩුවක ගබඩා වන ආරෝපණයේ විශාලත්වය තහඩු දෙක අතර විභවාන්තරයට අනුලෝම සමානුපාතිකයි. පරීක්ෂණාත්මක ප්‍රතිඵල වලින් මේ කාරණේ පෙන්වන්න පුළුවන්. මේ සමානුපාතිකත්වය අයින් කරලා සමීකරණයක් බවට පත් කරන්න අපි නියතයක් දානවා C කියලා. මෙන්න මෙතන C අපි හඳුන්වන්නේ දාරිත්‍රකයේ විද්‍යුත් ධාරිතාවය කියලා. මෙන්න විද්‍යුත් ධාරිතාවය කියන සංකල්පය ලැබෙන හැටි. විද්‍යුත් ධාරිතාවය කියන සංකල්පය ලැබෙන්නේ දාරිත්‍රකයේ ආරෝපණය දාරිත්‍රකයේ තහඩු අතර විභවාන්තරය අනුලෝම සමානුපාතිකයි. මේ සමානුපාතිකත්වය අයින් කිරීමේ නියතේ තමයි අපි විද්‍යුත් ධාරිතාවය කියලා කියන්නේ. අපිට පුළුවන් මේකෙන් ඒකක හොයාගන්නත්. C ගේ ඒකක. ඒව සරල දේවල්. මෙතනින් C කියන කෙනා උක්ත කරාම ධාරිතය උක්ත කරාමනේ Q බෙදීම V නේ. ඒ කියන්නේ ආරෝපණයේ බෙදීම විභවයනේ. ආරෝපණය කියන්නේ කූලෝම්, විභවය බෙදුවා කියන්නේ V. ඒ කියන්නේ CV ඍණ 1 වෝල්ටයට කූලෝම්. මේ වෙනුවට භාවිතා කරන විශේෂ නමක් තියෙන ඒකකයක් තියෙනවා. මයිකල් ෆැරඩේ කියන විද්‍යාඥයට ගරු කරන්න ෆැරඩ් කියලා ඒකකයක් තියෙනවා. සාමාන්‍යයෙන් බහුලව ධාරිතාවය ගැන කතා කරද්දී අයි භාවිතා කරන්නේ ෆැරඩ් කියන ඒකකය. ධාරිතාවය කියන එකනාගේ ඒකකේ ඕනනම් වෝල්ටයට කූලෝම් ලියන්න පුළුවන්. නැත්නම් ෆැරඩ් කියලා හඳුන්වා දෙන්නත් පුළුවන්. මෙන්න ධාරිතාවය කියන සංකල්පය. එහෙනම් අපිට පුළුවන් නේද මේ සමීකරණයෙන් ධාරිතාවය අර්ධක් වන්නත්? ධාරිතාවය කියන්නේ මෙතනින් උක්ත කරොත් ධාරිතාවය සමාන වෙන්නේ Q බෙදීම V ට. මේ වගේ සමීකරණ ඇසුරින් අර්ථ දැක්වීම හදන්න අපි දන්නවා. අපි සාමාන්‍යයෙන් කරන්නේ එතකොට හරයේ තියෙන කෙනාගේ භෞතික රාශි ඉස්සරහට ඒකක කියන වචනේ ලියලා අර්ථ දක්වන්න. එන මේ සමීකරණ ඇසුරින් විද්‍යුත් ධාරිතාවය මෙහෙම අර්ථ දක්වන්න පුළුවන්. ධාරිත්‍රකයක තහඩු දෙක අතර විභව අන්තරය ඒකකයකින් නැත්නම් වෝල්ට් එකකින් වැඩි කර ගැනීම පිණිස ඊට ලබා දිය යුතු ආරෝපණය එම ධාරිත්‍රකයේ ධාරිතාවය කියලා අර්ථ දක්වනවා. ධාරිත්‍රකයක තහඩු දෙක අතර විභව අන්තරය වෝල්ට් එකකින් වැඩි කිරීම පිණිස ඊට ලබා දිය යුතු ආරෝපණ ප්‍රමාණය එම ධාරිත්‍රකයේ විද්‍යුත් ධාරිතාවය කියලා හඳුන්වා දෙනවා. ඔන්න විද්‍යුත් ධාරිතාවය කියන සංකල්පය. ෆැරඩේ අර්ථ දැක්වීම. හරි. බලන්නකො. Q සමානයි CV නේ. එහෙනම් C සමානයි Q බෙදීම V. මට ෆැරඩේ අර්ථ දැක්වීම ගන්න ඕනි. ෆැරඩේ අර්ථ දැක්වීම ගන්නවා කියන්නේ ධාරිතාවය ෆැරඩ් එකක් කියලා ලබා ගන්න ඕනේ. මේ ධාරිතාවය ෆැරඩ් එකක් කියලා ලබා ගන්න පුළුවන් නේද? ආරෝපණය කූලෝම් එකක් වෙලා විභව අන්තරය වෝල්ට් එකක් වුණා නම්. විභව අන්තරය වෝල්ට් එකක් වෙලා ආරෝපණයත් කූලෝම් එකක් වුණොත් ඊට අදාළ ධාරිතාවය ෆැරඩ් එකයි. එහෙනම් මෙතනින් පුළුවන් අපට ෆැරඩ් එක කියන එක අර්ථ දක්වන්න. මෙහෙම අර්ථ දක්වන්න. මෙතන V කියන්නේ ධාරිත්‍රකයේ තහඩු දෙක අතර විභව අන්තරය. Q කියන්නේ ධාරිත්‍රකයේ ආරෝපණය. මේ දෙන්න එක ගානේ වුණා නම් හරි. එහෙනම් මෙහෙමයි අර්ථ දක්වන්න. ධාරිත්‍රකයේ සන්නායක දෙක අතර විභව අන්තරය වෝල්ට් එකකින් ඉහළ නැංවීමට ධාරිත්‍රකයේ සන්නායක දෙක අතර විභව අන්තරය වෝල්ට් එකකින් ඉහළ නැංවීමට ලබා දිය යුතු ආරෝපණය කූලෝම් එකක් නම් එම ධාරිත්‍රකයේ ධාරිතාවය ෆැරඩ් එකක් ලෙස අර්ථ දැක්වේ. මම ආයි කියනවා ධාරිත්‍රකයේ සන්නායක දෙක අතර විභව අන්තරය වෝල්ට් එකකින් ඉහළ නැංවීමට ලබා දිය යුතු ආරෝපණය කූලෝම් එකක් නම් එහි ධාරිතාවය ෆැරඩ් එකක් ලෙස අර්ථ දැක්වේ කියලා කියනවා. ඒක මාතෘකාව ලියා ගන්න. ආරෝපිත ධාරිත්‍රකයක ගබඩා වී ඇති ශක්තිය. අපි ධාරිත්‍රයේ ක්‍රියාවට ආපහු ගියොතින් ධාරිත්‍රකයේ තහඩු දෙක අතර මුලදී විභව අන්තරය බිඳුවයි. ඒ වගේම මුලදී තහඩුවල ආරෝපණ ප්‍රමාණයත් බිඳුවයි. ආරම්භයේදී ඔහොමනේ තිබුණේ. හැබැයි මේ ධාරිත්‍රකයේ ආරෝපණය වන ක්‍රියාවලියේදී මේ තහඩු දෙක අතරට V විභව අන්තරයක් ලැබුණා කියලා හිතන්නකෝ. ඒ වෙද්දී
ධන Q සහ ඍණ Q කියලා ආරෝපණ ලැබුණා කියලා හිතන්න. එතන පේනවා දාරිත්‍රකයක මෙහෙම ධන Q ඍණ Q ආරෝපණ එන්නේ මේ එක තහඩුවක ඉඳන් Q ආරෝපණයක් අනෙක් තහඩුවට ගියපු නිසා. අපි ගෙනගෙන තියෙනවා විදුලි ක්ෂේත්‍ර පාඩමේදී ලක්ෂ දෙකක් අතර ආරෝපණයක් හුවමාරු වීමේදී සිද්ධ කරන කාර්ය ප්‍රමාණය සමාන වෙන්නේ විභව අන්තරය ගුණ කිරීම ආරෝපණයට. හරිද මතකනේ? මම මෙතන අපව ලියන්න එක. හිතන්න කිසියම් ලක්ෂ දෙකක් තියෙනවා කියලා. මේ ලක්ෂ දෙක අතර විභව අන්තරය v. මේ ලක්ෂ දෙක අතර හුවමාරු වෙනවා කියලා හිතන්න q ආරෝපණයක්. මේට අදාළ කාර්ය ප්‍රමාණ ලබා ගන්න w සමානයි vq කියන සමීකරණය. කාර්ය ප්‍රමාණ ලබා ගන්න ඕනි විභවාන්තරයේ වැඩි කිරීම ආරෝපණය මගින්. දැන් මෙතනදී දාරිත්‍රකයේ ආරම්භයේදී කිසිදු විභවාන්තරයක් තිබුණේ නැහැ. ටික ටික මේ තහඩුවෙන් ආරෝපණ ගැලවි මේ තහඩුවට යනවා. එහෙම ගැලවි ටික ටික යනකොට මේ තහඩු දෙක අතර විභවාන්තරය ක්‍රමයෙන් වැඩි වෙලා අවසානයේදී v ට එන්නේ. ආරෝපණය හුවමාරු වෙනකොට දිගටම v කියන විභවාන්තරය තිබුණේ නැහැ. පටන් ගන්නකොට තහඩු දෙක අතර විභවාන්තරය බිඳුවයි. ආරෝපණ ගැලවි ටික ටික යන්න විභවාන්තරය ටික ටික වැඩි වෙනවා. එහෙමනම් මේ Q ආරෝපණය දාරිත්‍රකයේ අනෙක් තහඩුවට ගමන් කිරීමේදී සිද්ධ කරපු කාර්ය ප්‍රමාණය හොයද්දී විභවාන්තරය ආරෝපණයෙන් වැඩි කළා හරියන්නේ නැහැ. විභවාන්තරය ආරෝපණයෙන් වැඩි කරන්න පුළුවන් නියත විභවාන්තරයක් තියෙනවා නම් ආරෝපණය හුවමාරු වෙන්නේ වෙනස් වන විභවාන්තරයක් යටතේ. අන්න එහෙමනම් අපට කාර්ය ප්‍රමාණය ලබා ගන්න වෙන්නේ මධ්‍යන්නේ විභවාන්තරය ආරෝපණයෙන් වැඩි කරලා. අදහස ඔලුවට ගන්න හරියට ආරෝපණයක් කිසියම් ලක්ෂ දෙකක් අතර හුවමාරු වෙද්දී කරන කාර්ය ප්‍රමාණය w සමානයි vq. මේ සූත්‍රය දාන්න පුළුවන් වෙන්නේ විභවාන්තරයේ නියතව තියෙනවා. හැබැයි මෙතන ආරෝපණ හුවමාරු වෙනකොට මුලද විභවාන්තරයේ බිඳුව ඉඳන් පස්සේ තමයි විභවාන්තරයේ v වෙන්නේ. විභවාන්තරයේ ක්‍රමයෙන් වෙනස් වෙන කෙනෙක් නම් මධ්‍යන්න විභවාන්තරය ආරෝපණයෙන් වැඩි කරන්න වෙන්නේ. අපි සුළු කරමු බලන්න. පටන් ගනිද්දී විභවාන්තරයේ බිඳුවයි අවසානයේදී විභවාන්තරයේ v. එහෙනම් මධ්‍යන්න වෙන්නේ බිඳුව ධන v බෙදීම දෙකනේ. ආරෝපණයෙන් වැඩි කරාම අපට සමීකරණයක් එනවා භාගයයි vq කියලා. ඒ කියන්නේ දාරිත්‍රකයේ තහඩු අතර ආරෝපණයක් ඇති කිරීමට කරන්න ඕනි කරන කාර්ය ප්‍රමාණය w සමානයි භාගයේ vq වලින් එන්නේ. දැන් අතර මේ කාර්ය ප්‍රමාණය කරන්නේ කවුද? දාරිත්‍රකයේ තහඩුවෙන් q ආරෝපණයක් අරගෙන මෙතනට ගෙනල්ලා දාන්නේ බැටරිය. එහෙනම් ඇත්තට මේ ලැබෙන්නේ බැටරිය විසින් කරපු කාර්ය ප්‍රමාණය. දාරිත්‍රකයේ ආරෝපණය කිරීම සඳහා බැටරිය මගින් කරපු කාර්ය ප්‍රමාණය තමයි w සමානයි භාගයේ vq වලින් ලැබෙන්නේ. කිසිදු ශක්ති හානියක් සිද්ධ වෙන්නේ නැත්නම් මෙතනදී බැටරිය වැය කරන සම්පූර්ණ ශක්තියම දාරිත්‍රකයට නම් ගියේ. එහෙනම් මෙන්න මේ බැටරිය විසින් කරපු කාර්ය ප්‍රමාණය දාරිත්‍රකයේ ගබඩා වෙච්ච විද්‍යුත් ශක්තියට සමාන වෙන්න ඕනි. දාරිත්‍රකය ආරෝපණය කිරීමට පමණක් නම් බැටරිය තමාගේ ශක්තිය වැය කරේ. මෙතනින් ලැබෙන කාර්ය ප්‍රමාණය බැටරියේ විද්‍යුත් ශක්තියට සමාන වෙන්න ඕනි. ඔන්න අපට දාරිත්‍රකයේ ගබඩා වෙන විද්‍යුත් ශක්තිය සඳහා ප්‍රතිඵලයක් ලැබෙනවා. අපි තව දන්නවා q සමානයි cv නේ. q සමානයි cv බව මෙතනට ආදේශ කරොත් භාගයේ v වරක් cv. ඒ කියන්නේ භාගයයි cv වර්ගය කියලා සමීකරණයක් ලැබෙනවා. ඕනනම් අපිට පුළුවන් මෙතන අයින් කරන්න v ව. v කියලා කියන්නේ q බෙදීම c නේ. v කියන්නේ q බෙදීම c නම් q බෙදීම c මෙතන දැන් මට පස්සේ සුළු කරාම සමීකරණයක් ඒවි e සමානයි q වර්ගය බෙදීම 2c කියලා. ඉතින් මේ සමීකරණ තුنين කැමැති සමීකරණයක් ගැටලුවට සුදුසු පරිදි පාවිච්චි කරලා දාරිත්‍රකයේ ගබඩා වෙච්ච ශක්ති ප්‍රමාණය හොයන්න පුළුවන්. එතන මේ තියෙන විශේෂ තියරි එකක්. v විභවාන්තරයක් කරා මම නැවත වේගෙන් කියා දෙන්නේ. v විභවාන්තරයක් කරා q ආරෝපණයක් හුවමාරු වීමේදී කරන කාර්ය ප්‍රමාණය w සමානයි vq වලින් ලැබෙන්නේ. කාර්ය ප්‍රමාණය ලබා ගන්න තියෙන්නේ විභවාන්තරය ආරෝපණයෙන් වැඩි කළා. නමුත් දාරිත්‍රකයක් ආරෝපණය වෙනකොට පටන් ගනිද්දී ශුන්‍ය විභවයක තියලා පස්සේ තමයි v කියන විභවාන්තරයට එන්නේ. එහෙනම් විභවාන්තරයේ වෙනුවට අපට සැලකිලිට ගන්න සිදු වෙන්නේ මධ්‍යන්න විභවාන්තරය.
ආරෝපණයෙන් වැඩි කරා. මධ්‍ය නිබුවන්තරයේ බිඳුව ධන v බිඳුව දෙක වරක් q. එහෙනම් දාරිත්‍රකයේ ආරෝපණය කිරීමට කරන කාර්ය ප්‍රමාණය භාගයේ v q වලින් හම්බ වෙනවා. කිසිදු ශක්ති හානියක් සිද්ධ වෙන්නේ නැත්නම් මේ කාර්ය ප්‍රමාණය සමාන වෙන්න ඕනි දාරිත්‍රකයේ ගබඩා වෙච්ච ආරෝපණයට ගබඩා වෙච්ච ශක්තියට. මේ අනුව දාරිත්‍රකයේ ගබඩා වෙන ශක්තිය සඳහා සමීකරණ තුනක් අපට ගොඩනගා ගන්න පුළුවන්. අපි ලියාගමු. එතකොට අපි දැන් දාරිත්‍රකයේ ක්‍රියාව සහ දාරිත්‍රක සම්බන්ධ සමීකරණ කිහිපයකුත් ඉගෙන ගත්තා. දාරිත්‍රකයක් බැටරියක් මගින් V විභවයකට ආරෝපණය කරාම මේ දාරිත්‍රකයේ ආරෝපණ ගොඩ ගැහෙවි. දාරිත්‍රකයේ සම්බන්ධයෙන් මෙහෙම සමීකරණ අපි ඉගෙන ගත්තා. එක තමයි Q සමානයි CV. Q කියන්නේ දාරිත්‍රකයේ ආරෝපණය, C කියන්නේ ධාරිතාවය, V කියන්නේ විභවාන්තරය. දාරිත්‍රකයක ආරෝපණ ගොඩ ගැහෙනවා කියන්නේ ශක්තියකුත් ගබඩා වෙනවා. මේ දාරිත්‍රකයේ ගබඩා වෙච්ච විද්‍යුත් ශක්තිය ලබා ගන්න පළවෙනි ප්‍රතිඵල E සමානයි භාගයයි VQ. මේකෙන් පස්සේ මේ සමීකරණය මෙතනට ආදේශ කර කර භාගයයි CV වර්ගය සහ Q වර්ගයේ බෙදීම 2C කියලත් ශක්ති ප්‍රතිඵල 3ක් ලැබුණා. එතෙන් දාරිත්‍රකය සම්බන්ධයෙන් ගණන් හදද්දී භාවිතා කරන්න වෙන්නේ මේ සමීකරණ ටික. දැන් මම කතා කරා විද්‍යුත් ධාරිතාවය කියන සංකල්පය පාවිච්චි කරන්නෙම දාරිත්‍රකයක් විසින් ආරෝපණ ගබඩා කර ගැනීම සඳහා. ඒ කියන්නේ ආරෝපණ ගබඩා කරගන්න ඕනම කෙනෙක්ට විද්‍යුත් ධාරිතාවය කියලා දෙයක් අර දක්වන්න පුළුවන්. ආරෝපණ ගබඩා කරන්න හැකියාව තියෙන එකම කෙනා දාරිත්‍රකේ විතරක් නෙමෙයිනේ. ආරෝපණ ගබඩා කරලා තියාගන්න පුළුවන් ඕනම වස්තුවකට. අපි කිසියම් සන්නායක වස්තුවක් ගත්තොත් ගෝලයක් කියලා හිතන්න. මේ සන්නායක වස්තුවටත් පුළුවන් යම්කිසි ආරෝපණ ගබඩා කර තැබීමක් තික් කරගන්න. මම මේ උදාහරණයක් සඳහා දාන කියලා ගන්න. හිතන කිසියම් වස්තුවක් Q කියලා ආරෝපණයක් ගොඩ ගහගත්තා කියලා. ඒතර ආරෝපණ ගොඩ ගහ ගැනීම නිසා මේ වස්තුව සඳහාත් අපට විද්‍යුත් ධාරිතාවය කර දක්වන්න පුළුවන්. මෙහෙම වස්තුවක් ආරෝපණ තැම්පත් කරගන්නකොට මේ වස්තුවට කිසියම් විභවයකුත් හිමි වෙනවා. අපි මේ විභවය V කියලා හිතුවොත් මේ වස්තුවේ ධාරිතාවය ගැන සලකලා ධාරිත්‍රකයේ සඳහා ලියුව සමීකරණ සියල්ලක්ම එලෙසම පාවිච්චි කරන්න පුළුවන්. ධාරිත්‍රකයක් සඳහා Q සමානයි CV කියලා සමීකරණයක් ලිව්වා. මේ සමීකරණයම මේ වස්තුව සම්බන්ධෙනුත් හරියි. Q කියලා කියන්නේ වස්තුවේ තිබෙන ආරෝපණය, V කියන්නේ මේ වෙලාවේ වස්තුවේ තියෙන විභවය, C කියලා කියන්නේ වස්තුවේ ධාරිතාවය. ධාරිත්‍රකයේ සඳහා ලියුව සමීකරණයම ආරෝපණ රැස් කර තබා ගන්න කිසියම් වස්තුවක් සඳහා වුණත් ලියන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වස්තුව ආරෝපණ රැස් කරගෙන ඉන්නවා කියන්නේ එක්තරා ආකාරයක විද්‍යුත් ශක්තියක් මේ වස්තුවට තියෙනවා. මේ විද්‍යුත් ශක්තිය හොයන්න ධාරිත්‍රකයට තිබුණු සූත්‍ර තුනම කිසිදු වෙනසකින් තොරව පාවිච්චි කරන්න පුළුවන්. E සමානයි භාගයයි VQ, නැත්නම් E සමානයි භාගයයි CV වර්ගය, නැත්නම් E සමානයි Q වර්ගයේ බෙදීම 2C. බොහොම සරල අදහසක් තියෙන්නේ වස්තුවක් ආරෝපණ තැම්පත් කර ගැනීම ගැන හිතලා තමයි විද්‍යුත් ධාරිතාවය කියන සංකල්පය එළියට එන්නේ. වස්තුවක් ඒ කියන්නේ ධාරිත්‍රකයක් නොවන ඕනම සන්නායක වස්තුවකටත් ආරෝපණ ගොඩ ගහ ගන්න පුළුවන්. එසේ ගොඩ ගහ ගැනීම නිසා යාට කිසියම් විභවයක් හිමි වෙන්න පුළුවන්. ඒ දේවල් ගැන සලකලා අපිට මෙන්න මේ සමීකරණ ටික ලියා ගන්නත් පුළුවන්. එහෙනම් වස්තුවක විද්‍යුත් ධාරිතාවය කියලා ලියලා මෙන්න මේ ටික දාගන්න. මේ ටික දාගන්න ඕනේ නැහැ. මේ ටික දාගන්නකො. වස්තුවක විද්‍යුත් ධාරිතාවය. ඒකේ ලියලා මාතෘකාව ලියලා පොඩි සටහනක් අපි ලියාගමු. එතකොට මේකේ තව පොඩි දෙයක් බලා ගන්න. දැන් ධාරිත්‍රකයක් සම්බන්ධයෙන් ධාරිතාවය අර්ථ දැක්ුවේ ධාරිත්‍රකයේ සන්නායක දෙක අතර විභව අන්තරය වෝල්ට් එකකින් වැඩි කරන්න.
ධාරිත්‍රකයේ සන්නායක දෙක අතර විභව අන්තරය වෝල්ට් එකකින් වැඩි කරන්න අවශ්‍ය කරන ආරෝපණය තමයි ධාරිතාවය කියලා අර දැක්ුවේ. ඊට ආසන්නයෙන් යන අර්ධදැක්වීමක් තමයි වස්තුවක ධාරිතාවයටත් තියෙන්නේ. ධාරිත්‍රකයක නම් තියෙන විභව අන්තරයක්. වස්තුවක ආරෝපණ කොට ගහ ගැනීමේදී තියෙන්නේ විභවයක්. ධාරිත්‍රකයේ තියෙන විභවාන්තරයක් වස්තුවේ තියෙන විභවයක්. එහෙනම් වස්තුවක ධාරිතාවය අර්ථ දක්වන්නේ මෙහෙමයි. වස්තුවක විභවය වෝල්ට් එකකින් ඉහළ නැංවීමට වස්තුවක විභවය වෝල්ට් එකකින් ඉහළ නැංවීමට එම වස්තුවට ලබා දිය යුතු ආරෝපණ ප්‍රමාණය වස්තුවේ විද්‍යුත් ධාරිතාවය කියලා අර්ථ දක්වනවා. ධාරිත්‍රකයේ සහ වස්තුවක විභවය ධාරිතාව අර්ථ දක්වන විදිය දෙකක්. ධාරිත්‍රකයක ධාරිතාවය අර්ථ දක්වන්නේ විභව අන්තරය එකකින් වැඩි කරන්න කියලා. වස්තුවක අර්ථ දක්වන්න ඕනි විභවය එකකින් වැඩි කරන්න දෙන්න ඕනි ආරෝපණ ප්‍රමාණය කියලා. ඒකත් අරුවක් දාලා ලියා ගන්න. හරි. තව වැදගත් දේ බලා ගන්නකො. දැන් අපි ධාරිත්‍රකයක් සම්බන්ධයෙන් වුණත් ආරෝපිත වස්තුවක් සම්බන්ධයෙන් වුණත් Q සමානයි CV කියලා සමීකරණයක් ඉගෙන ගත්තා. මේකෙන් විද්‍යුත් ධාරිතාවය උක්ත කරගත්තොත් මේක සමාන වෙන්නේ ආරෝපණයේ බෙදීම් විභවයටනේ. දැන් මේ සූත්‍ර දිහා බැලූ බැල්මට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ආරෝපණය වැඩි වෙනකොට මේ ලවය වැඩි වෙනකොට ධාරිතාවය වැඩි වෙයි කියලා හිතෙන්න පුළුවන්. ආරෝපණය වැඩි වෙනකොට ධාරිතාවය වැඩි වෙනවා. ඒ වගේම විභවය අඩු වෙනකොට ඒත් ධාරිතාවය වැඩි වෙනවා කියලා සමීකරණය දිහා විතරක් බලන කෙනෙක්ට නිගමනය කරන්න පුළුවන්. එහෙම කෙනෙක් එකපාරට සමීකරණයක් දිහා බලලා නිගමනය කරන එකේ ඇත්ත ලොකු වැරද්දකුත් නැහැ. හැබැයි සත්‍ය වශයෙන්ම ගත්තොත් මේ ප්‍රතිඵල දෙකම වැරදි. සමීකරණය දිහා දැක්කම හිතෙනවා විද්‍යුත් ධාරිතාවය කියන එක වස්තුවේ ආරෝපණය හෝ වස්තුවේ විභවය මත රඳා පවතීවි කියලා. හැබැයි ඇත්ත වශයෙන්ම එහෙම වෙන්නේ නැහැ. වස්තුවක ධාරිතාවය ආරෝපණය මතවත් විභවය මතවත් තීරණය වෙන්නේ නැහැ. එයා තීරණය වෙන්නේ මේ විද්‍යුත් ධාරිතාවයේ තීරණය කරන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි වස්තුව සාදලා තියෙන ජ්‍යාමිතික මිනුම් මොනවද කියලා. ඒ කියන්නේ ගෝලයක් නම් ගෝලයේ අරය කීයද? තහඩුවක් නම් තහඩුවේ වර්ගඵලය කීයද? ධාරිත්‍රක නම් ධාරිත්‍රක තහඩු දෙක අතර පරතරය කීයද වගේ ජ්‍යාමිතික මිනුම් මත රඳා පවතිනවා. ඒ වගේම තමයි තවත් රඳා පවතින දෙයක් තමයි මෙන්න මේ ධාරිත්‍රකය හෝ ආරෝපණ රැස් කරගන්න වස්තුව හදලා තියෙන මාධ්‍ය මත. එතන මේක වැදගත් කාරණයක්. සමීකරණය දිහා දැක්කම විද්‍යුත් ධාරිතාවය ආරෝපණයේ මත හරි විභවයේ මත හරි රඳා පවතී කියලා හිතෙනවා. ඒකම හිතෙන එක වැරදි. ඒක ඇත්ත ප්‍රතිඵලයක් නෙමෙයි. ඇත්තටම ගත්තොත් වස්තුවක ධාරිතාවය රඳා පවතින්නේ මේ අදාළ වස්තුවේ ජ්‍යාමිතික මිනුම් සහ මාධ්‍ය මත. මෙන්න මේ වගේම හැසිරීමක් තියෙන සමීකරණයක් අපි ඉගෙන ගත්තා දෝලන හතරංග පාඩමේ. වාතය තුල අන්වායම තරංගවල වේගය V සමානයි ගැමා P බෙදීම D සමීකරණය. දැන් මේ සමීකරණය දැක්ක ගමන් කෙනෙක්ට හිතෙනවා පීඩනය වැඩි වෙද්දී වේගය වැඩි වෙයි කියලා. පීඩනය වැඩි වෙද්දී වේගය වැඩි වෙයි කියලා හිතෙනවා. ඒ වගේම ඝනත්වය අඩු වෙද්දී ඒත් වේගය වැඩි වෙයි කියලා සමීකරණ දිහා බලන කෙනෙක්ට එකපාරට හිතෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම එහෙම වුණේ නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම පීඩනයේ මතවත් ඝනත්වයේ මතවත් වාතය තුල ධ්වනි ප්‍රවේගය රඳා පැවතුනේ නැහැ. මොකක් මත රඳා පැවතුනේ? මෙන්න මේ වාතය තුල ධ්වනි ප්‍රවේගය රඳා පැවතුනේ මතක නම් එකක් තමයි උෂ්ණත්වය අනිත් එක තමයි මෞලික ස්කන්ධය. එර මේ සමීකරණය තුල මේ රාශීන් දෙක අණුව හැසිරෙන ආකාරය සඳහන් වෙන්නේවත් නැහැ. මේ සමීකරණය දිහා බලලා එකපාර මේ නිගමනයට එන්න බෑ වගේම තමයි මේ ධාරිත්‍රක සම්බන්ධ ප්‍රතිඵලය. විද්‍යුත් ධාරිතාවය ආරෝපණයේ මතවත් විභවයේ මතවත් රඳා පවතින්නේ නැහැ. විද්‍යුත් ධාරිතාවය ආරෝපණයේ මතවත් විභවයේ මතවත් රඳා පවතින්නේ නැහැ. විද්‍යුත් ධාරිතාවය රඳා පවතින්නේ කරුණු දෙකක් මත විතරමයි. එකක් තමයි අදාළ වස්තුවේ ජ්‍යාමිතික මිනුම් මොනවද කියන එක
සහ ඒ වස්තුව පවතින මාධ්‍ය නැත්නම් වස්තුව හදලා තියෙන මාධ්‍ය මොකක්ද කියන එක මත. එහෙනම් අපි ධාරිතාවය සම්බන්ධ ගානක් මුලින් හදලා බලමු. ටියුට් එකේ තියෙන පළවෙනි ගාන පොඩ්ඩක් බලන්න. ඒකේ තියෙනවා විද්‍යුත් ධාරිතාවය ෆැරඩ් 3ක් වන ගෝලයක් වෝල් 10ක විභවයකට ආරෝපණය කර මම මේ පළවෙනි ගාන කියා දෙන්නම් හොඳට අහගන්නකෝ. විද්‍යුත් ධාරිතාවයේ ෆැරඩ් 3ක් වන ගෝලයක් තියෙනවලු. මේ ගෝලය ආරෝපණය කරලා තියෙනවලු වෝල් 10ක විභවයකට. ඊතා දුරින් පිහිටි ධාරිතාවයේ ෆැරඩ් දෙකක් වන අනාරෝපිත වස්තුවක් සමග. ඊතා දුරින් පිහිටන ධාරිතාවයේ ෆැරඩ් දෙකක් වන අනාරෝපිත වස්තුවක්. මේ වස්තුවට ආරෝපණයක් නැහැ කියන්නේ එහෙනම් මෙයාගේ විභවයත් බිඳුවයි. කොහොමද තියෙන්නේ? මෙම ඊතා දුරින් පිහිටි ධාරිතාවයේ ෆැරඩ් දෙකක් වන අනාරෝපිත වස්තුවක් සමග ඊතා සිහින් කම්බියකින් සම්බන්ධ කරනවා. ඊ타මත්ම සිහින් කම්බියකින් මේ දෙන්න එකිනෙක සම්බන්ධ කරනවලු. දැන් අපි ඉගෙනගෙන තියෙනවානේ තියරි එකක්. එකිනෙක සම්බන්ධ කරපු වස්තු දෙකක් ගත්තම විභවය වැඩි වස්තුවේ ඉඳන් විභවය අඩු වස්තුව වෙනකන් ධන ආරෝපණ ගලා යාමක් සිද්ධ වෙනවා. ධන ආරෝපණ ගලා යාමක් සිද්ධ වෙනවා. එහෙම ධන ආරෝපණ ගලා ගිහිල්ලා අවසානයේදී පද්ධතිය පත් වෙනවා විභව සමාන තත්වයකට. මේ වස්තුන් දෙක අවසානයේදී විභව සමාන කරගන්නවා. මම හිතන්නම් දෙන්නගේ අවසාන විභව v කියලා. ඒතර ආරෝපණ ගලාගෙන ගියා කියලා විභව වෙනස් වුණා කියලා ධාරිතාව වෙනස් වෙන්නේ නැහැ කියලා කලින් කතා කරානේ. එහෙනම් මේ වස්තුවේ ධාරිතාවයේ ෆැරඩ් 3 නම් දැනුත් ධාරිතාවයේ ෆැරඩ් 3යි. මේ වස්තුවේ ධාරිතාවය එහෙනම් දැනුත් ෆැරඩ් 2යි. ගාන අපෙන් අහලා තියෙන්නේ අවසානයේ එක් එක් ගෝල මත ඇති ආරෝපණ ප්‍රමාණ සහ විභවය. අපි හිතමු පළවෙනියට මෙන්න මේ දීලා තියෙන වස්තුවේ ආරෝපණය Q1 මේ වස්තුවේ ආරම්භක ආරෝපණය Q2 සම්බන්ධ කිරීමෙන් පස්සේ මේ වස්තුවේ ආරෝපණය Q3 සහ මේ වස්තුවේ ආරෝපණය Q4 කියලා හිතන්නකෝ. මේ ගාන හදනකොට මේ ගානේ තියෙන විශේෂ යෙදුම් දෙකක් ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. මේකේ තියෙන එක යෙදුමක් ඊතා දුරින් පිහිටි කියලා. ඊතා දුරින් පිහිටි තව යෙදුමක් තියෙනවා ඊතා සිහින සන්නායක කම්බියක්. මෙන්න මේ වචන සෙට් එකේ තේරුම මොකක්ද කියලා හිතන්න ඕනේ. ඊතා දුරින් පිහිටි වෙනත් වස්තුවක් සහ ඊතා සිහින් කම්බියක්. මොකද මේ දෙකේ අරමුණ? නිකමට හිතන්න මේ වස්තු දෙක එකිනෙක ළඟින් තියෙනවා කියලා. මේ වස්තු දෙක එකිනෙක සමීපව තිබුණොත් එක වස්තුවක තිබෙන ආරෝපණය අනෙක් වස්තුව කෙරෙහි යම් බලපෑමක් ඇති කරන්න පුළුවන්. මෙන්න මේ බලපෑමෙන් සම්පූර්ණයෙන් වස්තු දෙක මුදවා ගන්න. ඒ කියන්නේ එකිනෙකාගේ ආරෝපණ වලින් පද්ධති ඒකලිත කරන්න තමයි මේ වස්තු දෙක පුළුවන් තරම් ඈතින් තියනවා කියලා කියන්නේ. ආරෝපිත වස්තු දෙක ඊටමත් ඈතින් නම් තියෙන්නේ. එහෙමනම් එක වස්තුවක ආරෝපණයෙන් අනෙක් වස්තුවේ ආරෝපණය වෙතට යොදන බලපෑම නොගිනිය හැකි තරම් කුඩයි කියලා හිතන්න පුළුවන්. ඒක කාරණයක්. ඊටා දුරින් පිහිටනකට හේතුව. ඇයි මේ ඊටා සිහින් කම්බියක් පාවිච්චි කරලා තියෙන්නේ? මේ කම්බිය තරමක් මහත කම්බියක් වුණොත් මේ වස්තුවල ආරෝපණ හුවමාරු වෙනකොට සමහරක් විට ඒ ආරෝපණ මේ කම්බියේ රැඳෙන්නත් පුළුවන්. ගාන හදන්න මේ කම්බියේ ධාරිතාවයේ පිළිබඳ කිසිදු දත්තයක් දීලා නැහැ. ඒක නිසා අපට හිතන්න වෙනවා කම්බියේ කිසිදු ආරෝපණයක් රැඳුනේ නැහැ කියලා. අන්නේ උපකල්පනය ගන්න තමයි කම්බිය සිහින් කියලා ගානේ දීලා තියෙන්නේ. ඔන්න තේරුම් ගන්න මූලික තත්ත්ව ටික. දැන් අපි ගාන හදමුකෝ හරි. හරි සරල දෙයක් තියෙන්නේ. මේ වස්තුවේ භවයේ 10යි මේ වස්තුවේ භවයේ 0යි. එහෙනම් සම්බන්ධ කරාම ආරෝපණ හුවමාරුවක් වෙනවා. අවසානයේදී මේ වස්තු දෙකටම එකම විභවයක් හිමි වෙන්න ඕනේ. මම ගන්නවා අවසානයේදී හිමි වෙන විභව v කියලා. ආරෝපණ හුවමාරුවක් වුණා කියලා ධාරිතාවයන්ට කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. මෙයාගේ ධාරිතාවය 3 නම් මෙයාගේ ධාරිතාවය 3ම තමයි. මෙයාගේ ධාරිතාවය 2යි නම් මෙයාගේ ධාරිතාවය 2ම තමයි. අපි මේ වැඩි ගාන හදන්න පාවිච්චි කරනවා ආරෝපණ සංසිතිය. ඒ කියන්නේ ආරෝපණ විනාශ කරන්නවත් මවන්නවත් බෑ කියන අදහස.
ආරෝපණ විනාශ කරන්නවත් මවන්නවත් බෑ. ඒ කියන්නේ පද්ධතියක ආරම්භයේදී තිබුණු ආරෝපණවල එකතුව යම් ක්‍රියාවලියකින් පස්සේ තියෙන ආරෝපණවල එකතුව සමාන වෙන්න ඕනේ. ආරම්භයේදී තියෙන ආරෝපණ තමයි Q1 සහ Q2. ආරම්භක ආරෝපණ ප්‍රමාණ Q1 ධන Q2. අවසානයේ තියෙන ආරෝපණ මේ සම්බන්ධ කරන්න කලින් ආරෝපණ Q1 ධන Q2 සම්බන්ධ කරාට පස්සේ ආරෝපණ Q3 ධන Q4. අපි දන්නවා ප්‍රතිඵලයක් Q සමානයි CV කියලා. එහෙනම් එකපාර මෙයාගේ ආරෝපණය ලියන්න පුළුවන්. ආරෝපණය ගන්නේ විභවය ධාරිතාවෙන් වැඩි කළා. මේ වස්තුවේ විභවය 10යි ධාරිතාවය 3යි. එහෙනම් Q1 කියන එක ලියන්න පුළුවන් 3 වරක් 10. Q2 මෙයාගේ ආරෝපණය ධාරිතාවය 2යි විභවය බිඳුවයි CV දෙවරක් බිඳුව. සමානයි Q3 මෙයාගේ ආරෝපණය විභවය V ධාරිතාවය 3යි CV 3 වරක් V ධාරිතාවය 2යි විභවය V දෙවරක් V. මේක සුළු කරාම මෙතනින් එන්නේ 30ක් නේ. 30 සමානයි 3යි V ධන 2යි V 5යි V. එහෙනම් V එනවා වෝල්ට් 6ක් කියලා. සම්බන්ධ කිරීමෙන් පස්සේ මේ වස්තුවේ විභවය වෝල්ට් 6යි. අපෙන් ගාණිත වහනවා මෙහෙම සම්බන්ධ කරාට පස්සේ එක් එක් වස්තු වල ආරෝපණ සම්බන්ධ කිරීමෙන් පස්සේ ආරෝපණ අහනවා Q3 ව හොයන්න වෙනවනේ. අපි දාමු Q සමානයි CV Q3 මේ වස්තුවේ ධාරිතාවය 3යි විභවය අපි හොයාගත්ත 6යි කියලා. එන ආරෝපණය වෙන්නේ 3 වරක් 6 කූලෝම් 18යි. කූලෝම් 18යි. Q4 කියන්නේ මෙයාගේ ආරෝපණය. මේ වස්තුවේ විභවය 6යි පොදු විභවය ධාරිතාවය 2යි දෙවරක් 6 කූලෝම් 12යි. මෙන්න වස්තු වල අවසාන ආරෝපණ ටික. ගණ හදාගන්න. හරි. එහෙනම් දෙවෙනි ගාන හැම උත්සාහ කරන්න. හරි. ඔකේ තියෙන්නේ ධාරිතාවයේ ෆැරඩ් 3ක් සහ විභවයේ 10ක් වන සන්නායක ගෝලයක් ධාරිතාවයේ ෆැරඩ් 2ක් සහ විභවයේ වෝල්ට් 5ක් වන ගෝලයක් සමග සම්බන්ධ කරනවා. එම සම්බන්ධ කරාට පස්සේ එක් එක් ගෝලයට හිමි වන ආරෝපණ ප්‍රමාණ හොයන්න තියෙනවා. එහෙනම් සම්බන්ධ කරා කියලා ආරෝපණ හුවමාරුවක් සිද්ධ වෙවි. මෙහෙම ආරෝපණ හරි විභවයේ වැඩි තැන ඉඳන් විභවයේ අඩු තැනට ධන ආරෝපණයයි. ආරෝපණ හුවමාරුවක් වුණා කියලා මෙයාලගේ ධාරිතාවයට මොකක්වත් වෙන්නේ නැහැ. මෙයාගේ ධාරිතාවය ෆැරඩ් 3යි මෙයාගේ ධාරිතාවය ෆැරඩ් 2යි. අවසානයේ වස්තුන් දෙකට එකම විභව හිමි වෙන්න ඕනි. ඒවා V කියලා හිතමු. පළමු වස්තුවේ ආරෝපණය Q1 මෙයාගේ Q2 සම්බන්ධ කරාට පස්සේ ආරෝපණ Q3 Q4 කියලා ගමු. අපිට මේ ගාන හදන්න ආරෝපණ සංසිතිය භාවිත කරලා. ආරෝපණ මවන්නවත් විනාශ කරන්නවත් බෑ. ආරෝපණ සංසිතිය. වෙනුනේ ආරම්භක ආරෝපණය Q1 ධන Q2 සමාන වෙනුනේ අවසාන ආරෝපණය Q3 ධන Q4ට. ආරෝපණය Q සමානයි CV C 3යි V 10යි 3 වරක් 10 Q2 කියලා කියන්නේ දෙවරක් 5 Q3 අවසාන ආරෝපණය විභවය 3යි විභවය V ධාරිතාවය 3යි 3යි V ධන 2යි V මේකේනවා 40 සමානයි 5යි V එහෙනම් V සමානයි වෝල්ට් 8ක් කියලා ලැබෙනවා. අවසාන පොදු විභවය වෝල්ට් 8යි. ඊට පස්සේ එක් එක්කෙනාට හිමින ආරෝපණ හොයන Q සමානයි CV දාන්න. Q3 කියන එකන හොයන්න ඕනි. Q3 ආරෝපණයේ තියෙන වස්තුවේ ධාරිතාවය 3යි පොදු විභවය 8යි. 3 වරක් 8 කූලෝම් 24යි. Q4 හොයන්න ඕනි. විභවය 8යි ධාරිතාවය 2යි දෙවරක් 8 වෝල්ට් 16යි. අපිට පුළුවන් ඔන්න ඔය විදිහට ඔය ගාන විසඳන්න. මේ ගාන හදලා ඉවර වුණාම තුන්වෙනි ගාන හදන්න.
තුන්වෙනි ගානේ තියෙන්නේ ධාරිතාවයේ 3යි විභවයේ 10යි 3යි 10යි අරයාගේ විභවය ඍණ 5යි ධාරිතාවයේ 2යි. මෙයාගේ විභවයේ ඍණ 5යි. කොහොමද තියෙන්නේ? එතන ආරෝපණ සංසිතිය දාන පළ මම කලින් ගන්න රූපෙ මෙහෙම පාවිච්චි කරනවා. එතන Q1 දන Q2 සමානයි Q3 Q4. Q1 කියලා කියන්නේ CV 3 වරක් 10 දන Q2. දැන් මෙතන ධාරිතාවයේ 2යි විභවයේ ඍණ 5යිනේ. විභවය ඍණ වෙන්නේ ඒ වස්තුවට තිබෙන ආරෝපණයත් ඍණ හින්දා. යම් කිසි ආරෝපණයක් නිසා වස්තුවක විභවයේ ඍණ වුණා නම් ඒ ආරෝපණේ ඍණ. ඒතර වෙනම ඍණ ලකුණක් දාන්න ඕනේ නැහැ. CV කියන ප්‍රතිඵලයේ C2යි කෙලිම විභවය ඍණ 5 කියලා දැම්මනම් එම ආරෝපණේ ඍණ විදියට ලැබෙනවා මේ. දෙවරක් ඍණ 5ගේ ඍණ 10යි. එහෙම ගත්තනම් හරි. කොහොමත් විභව සම්බන්ධ හැම ප්‍රතිඵලයකම අගයන් ආදේශ කරද්දී ලකුණු නිවැරදිව ආදේශ කළ යුතුයි. එතන Q2 කියන්නේ දෙවරක් ඍණ 5. දෙවරක් 5 නෙමෙයි. දෙවරක් ඍණ 5 විභවයේ ර්ණ 5 නිසා. Q3 Q4 එවන ලේසි කලින් වගේම 3යි v ධන 2යි v. මේක සුළු කරාම එන්නේ 3 වරක් 10 30යි ඍණ 10යි 20 සමානයි 5යි v විභවයේ වෝල්ට් 4ක් කියලා එනවා. විභවයේ වෝල්ට් 4යි. දැන් පුළ අපිට Q සමානයි CV යොදන්න. Q3 කියන්නේ 3 වරක් 4 කූලොම් 12යි. Q4 කියන්නේ දෙවරක් 4 කූලොම් 8යි. ඊට ගාන හදා ගන්න පුළුවන්. අපි වෙන ඊළඟ තීරයකට යමු. ලියගෙන මාතෘකාවක් සන්නායක ගෝලයක ධාරිතාවය. සන්නායක ගෝලයක ධාරිතාවය. හරි. සන්නායක ගෝලයක ධාරිතාවය. බලා ගන්නකෝ. මම ගන්නවා සන්නායක ගෝලයක්. මේ සන්නායක ගෝලයේ අරය හිතන්න කැපිටල් R කියලා. සන්නායක ගෝලයට Q ආරෝපණයක් දුන්නා කියලා හිතන්න. මේ සන්නායක ගෝලයේ අවට මාධ්‍යයේ පාරවේත්තාව එප්සයිලන් කියලා හිතමු. කොහොමද සන්නායක ගෝලයේ පාරවේත්තාව කියලා දෙයක් නැහැනේ. පාරවේද්‍යතාවය කියන භෞතික රාශිය භාවිතා කරන්නේ පරිවාරක ද්‍රව්‍යයන් වලට. ඒක සන්නායකයට නෑ. අවට මාධ්‍යයේ පාරවේත්තාවය තමයි එප්සයිලන් කියලා ගත්තේ. දැන් එතකොට විදුෂේඨ පාඩම් වල ඉගෙන ගත්තා මේ සන්නායක ගෝලයක මතු පිට විභවයත් සන්නායක ගෝලයේ තුල විභවයත් සමානයි කියලා. සන්නායක ගෝලයේ මතු පිට විභවය සන්නායක ගෝලයේ මතු පිට විභවය ලැබෙන්නේ 1/4 එප්සයිලන් Q බෙදීම R කියලා. එතන මෙතන Q කියන්නේ සන්නායක ගෝලයේ ආරෝපණය R කියන්නේ ගෝලයේ අරය. එතන මේ ප්‍රතිඵලය ලැබෙන්නේ සන්නායක ගෝලයේ මතු පිට විභවය. මේක මතු පිට විභවය කියන්නත් පුළුවන් සන්නායක ගෝලයේ තුල විභවය කියන්නත් පුළුවන්. එතන ගෝලයේ මතු පිට කිව්වත් ගෝලය තුල කිව්වත් ඒ කියන්නේ සන්නායක ගෝලය ගැන කියන්නේ. එහෙනම් මේ තියෙන්නේ සන්නායක ගෝලයේ විභවය. මේ තියෙන්නේ සන්නායක ගෝලයේ විභවය. මට හොයන්න ඕනේ සන්නායක ගෝලයේ ධාරිතාවය. ධාරිතාවය හොයන්න භාවිතා කරන්න පුළුවන් Q සමානයි CV. මෙතන V වලට මෙන්න මේ ප්‍රතිඵලය ගෙනලා ආදේශ කරන්න. Q සමානයි C. මෙතන තියෙන V වලට මේ ප්‍රතිඵලය ආදේශ කරන්න. 1/4 එප්සයිලන් Q බෙදීම R. Q හරහාට කැපිලා ගිහිල්ලා සන්නායක ගෝලයේ ධාරිතාවය C සමානයි 4 එප්සයිලන් R කියලා එනවා. මෙතන එප්සයිලන් කියලා කියන්නේ එප්සයිලන් කියලා කියන්නේ සන්නායක ගෝලයේ පාරවේදතාවය එහෙම නෙමෙයි. මේ එප්සයිලන් කියන්නේ ගෝලය අවට පාරවේදතාවය. හරි. මේ එප්සයිලන් ගෙන් ලැබෙන්නේ ගෝලය අවට මාධ්‍යයේ පාරවේදතාවය. එප්සයිලන් කියලා ලියන්නකො. මෙතන R කියලා කියන්නේ ගෝලයේ අරය. පොඩ මතක් කරගන්න මම කිව්ව එක කාරණයක්. මම කිව්වා
විද්‍යුත් ධාරිතාවය කියන එක ආරෝපණයේ මතවත් විභවයේ මතවත් රඳා පවතින්නේ නැහැ කියලා. විද්‍යුත් ධාරිතාවය රඳා පවතිනවා කියලා කිව්වේ ජ්‍යාමිතික මිනුම් සහ මාධ්‍ය මත. මේ ප්‍රතිඵලය තුල ඒ කාරණය පේනවා. 4යි කියන්නේ නියතයක්. ඒක හිතින් අමතක කරොත් R කියලා කියන්නේ ගෝලයේ අරය කියන්නේ ජ්‍යාමිතික මිනුමක්. මේ එප්සයිලන් කියලා කියන්නේ ගෝලයේ අවට මාධ්‍ය සඳහා වන නියතයක්. එනෝ මේ ප්‍රතිඵලෙන් මම කලින් විස්තර කරපු ඒ කාරණේ සනාථ වෙනවා. කිසියම් වස්තුවක ධාරිතාවය ආරෝපණයේ මතවත් විභවයේ මතවත් හඳා පවතින්නේ නැහැ. ඒක තනිකරම හඳා පවතින්නේ ජ්‍යාමිතික මිනුම සහ වස්තුව තිබෙන මාධ්‍ය මොකක්ද කියන එක මත. එහෙනම් මෙන්න මේ ප්‍රතිඵලය දාගන්න. හරි. මේ තීරක ලියාගෙන ඉවර නම් ටියුට් එකේ 4 වෙනි ගාන හදන්න බලන්න. ටියුට් එකේ 4 වෙනි ගාන. හරි. ටියුට් එකේ 4 වෙනි ගාන තියෙනවා ගෝලාකාර සර්ව සම රසදිය බිඳු 8ක්. එතකොට රසදිය බිඳු කියද්දී රසදිය කියන්නේ සන්නායක ද්‍රව්‍යයක්. රසදිය බිඳු 8ක් කියලා කියන්නේ සන්නායක ගෝල 8ක් කියන එක. ගෝල 8ක් වෙන වෙනම V විභවයකට ආරෝපණය කර ඇත. ඒවා එකතු කිරීමෙන් තනි විශාල රසදිය බිඳුවක් සෑදූ විට එහි විද්‍යුත් විභවය මොකක්ද කියලා අහනවා. එහෙනම් මේ ගානේ තියෙන්නේ මෙන්න මේ වගේ ගෝලාකාර රසදිය බිඳු තියෙනවලු. මේ එක රසදිය බිඳුවක අරේ හිතනකෝ R කියලා. මේවා V විභවයකට ආරෝපණය කරලා තියෙන්නේ. මෙන්න මේ රසදිය බිඳු 8ක් මම වැඩි කිරීමට කියලා දාන්න. මේ වගේ රසදිය බිඳු 8ක් එකතු කරලා තනි විශාල රසදිය බිඳුවක් හදලා තියෙනවලු. තනි විශාල රසදිය බිඳුවක් හදලා තියෙනවා. ගාන අපෙන් අහන්නේ මෙන්න මේ තනි විශාල රසදිය බිඳුවේ විභවය කීයද කියලා. ඒක හිතන්න V dash කියලා. මේ තනි විශාල රසදිය බිඳුවේ අරය කැපිටල් R කියලා හිතමුකෝ. පොඩි රසදිය බිඳු 8ක් එකතු කරලා විශාල රසදිය බිඳුවක් ලබාගෙන තියෙනවා. පොඩි රසදිය බිඳුවක විභවය V නම් අපට හොයන්න තියෙන මේ ලොකු රසදිය බිඳුවේ විභවය V dash කීයද කියලා. ඒක මේ බොහොම ලේසියෙන් 8යි V කියලා ගන්න බෑ. ඒ වගේම තනි බිඳුවක අරය සිම්පල් R නම් මේ විශාල බිඳුවේ අරය කැපිටල් R කියලා ගන්න ඕනි. ඔය R සහ V dash කියන දෙන්න හොයාගෙන අපිට සම්බන්ධ කරගෙන ඉන්න පුළුවන්. මම මෙහෙම දෙයක් ගන්නම්කෝ. ද්‍රව එකතු කරනකොට අපි හිතමු මෙහෙම. අපි ගන්නවා මිලිලීටර 100 ගානේ වතුර පුරවලා තියෙන කෝප්ප 8ක්. මේ කෝප්ප 8 අටේ තියෙන වතුර ටික විශාල භාජනයකට එකතු කරනකොට ඒ විශාල භාජනයේ තිබෙන ද්‍රව පරිමාණ මිලිලීටර 800යි. 100 වරක් 8. ඒ කියන්නේ එකම જાතියේ ද්‍රව එකතු කරනකොට කිසිදු පරිමාණ විපර්යාසයක් පරිමාණ අඩුවීමක්වත් පරිමාණ වැඩිවීමක්වත් සිදු වෙන්නේ නැහැ. පරිමාණ වැඩිවීමක්වත් අඩුවීමක්වත් සිදු වෙන්නේ නැහැ. එහෙනම් අපට පුළුවන් මෙන්න මේ එකතු කිරීම ගැන සලකලා පරිමාවන් සමාන කරන්න. මලිනවා මෙහෙම. ආරම්භක පරිමාව. ආරම්භයේදී කිසියම් ද්‍රව පරිමාවක් තියෙන්න එපායි. ද්‍රවවල ආරම්භක පරිමාව සමාන වෙන්න ඕනි ද්‍රවවල අවසාන පරිමාවට. මොකද ආරම්භක පරිමාව? මෙතන තිබෙන ගෝලයේ අරය R. ගෝලික පරිමාව වෙන්නේ 3න් 4යි 5R ඝනය. එන ආරම්භක ගෝලික පරිමාව 3න් 4යි 5R ඝනය. මේ වගේ වටක් තියෙනවා. අවසාන පරිමාව වෙන්නේ කැපිටල් R අරයක් නිසා 3න් 4යි 5 කැපිටල් R ඝනය. පරිමාවල් වෙනසක් වෙන්න බෑ. සුළු කරාට පස්සේ අපට ලැබෙනවා R ඝනය සමානයි 8යි R ඝනය. මේක තවත් සුළු කරලා ලිව්වොත් 8 කියන එක නා හිතන්න පුළුවන් 2 3 වෙනි බලය. R වල 3 වෙනි බලය සමානයි 2 3 වෙනි බලය වරක් සිම්පල් R ගේ 3 වෙනි බලය. මේ සමීකරණයේ දිගටම 3න් 1 වෙනි බලය ගත්තා නම් R සමානයි 2යි R කියලා මුලින්ම සමීකරණයක් එනවා. ඒ කියන්නේ අවසානයේ හැදිච්ච විශාල රසදිය බිඳුවේ අරය පොඩි රසදිය බිඳුවේ අරය වගේ දෙගුණයක්. දැන් ඒ වගේමයි මේකෙන් අපට පුළුවන් ආරෝපණ සංසිතිය පාවිච්චි කරන්න. හිතන්න මේ වස්තුවේ ධාරිතාවය C කියලා. මේ වස්තුවේ ධාරිතාවය හිතන්න C' කියලා.
මුලින් මේ රසදිය බිඳු වටේ යම් යම් ආරෝපණ ප්‍රමාණ තියෙවි. එම ආරෝපණ ප්‍රමාණ අවසානයේ මේ විශාල රසදිය බිඳුවේ තියෙන්න ඕනේ. අපිට පුළුවන් එහෙනම් මෙහෙම එකක් ලියන්න. ආරෝපණ සංසිතිය අනුව ආරම්භයේදී තිබුණු ආරෝපණය ගෝල හැම එකේම ආරම්භයේ තිබුණු ආරෝපණය සමාන විය යුතුයි ගෝලවල තියෙන අවසාන ආරෝපණයට. මෙන්න මේ ගෝලයේ ධාරිතාවයේ C කියලා ගත්තේ. මෙයාගේ විභවයේ V. එහෙනම් මේ ගෝලයේ තියෙන ආරෝපණයේ CV නේ. Q සමානයි CV. මෙවැනි ගෝල 8ක් තියෙනවා. එහෙනම් ආරම්භක ආරෝපණයේ CV වරක් 8. මේ ගෝලයේ ධාරිතාවයේ C, ගෝලයේ විභවයේ V. Q සමානයි CV අනුව ගෝලයේ ආරෝපණය CV. මෙවැනි ගෝල 8ක් තියෙනවා. එහෙනම් CV ව 8ක් තියෙනවා. සමාන වෙනුනේ අවසාන ආරෝපණයට. මෙයාගේ ධාරිතාවයේ C' විභවයේ V'. C' V'. දැන් C සඳහා සම්බන්ධයක් ලියන්න පුළුවන්. C කියන්නේ අරය R වන ගෝලයේ ධාරිතාවය. දැන් මොහොතකට කලින් අපි ඉගෙන ගත්තා සන්නායක ගෝලයක ධාරිතාවය 4πε r. එහෙනම් C ලියන්න පුළුවන් 4πε simple r. හරිනේ? C වරක් 8යි V. C' කියන්නේ මේ ලොකු එක්කෙනාගේ ධාරිතාවය 4πε r. එයාගේ අරේ කැපිටල් R. එතන 4πε කැපිටල් R. විභවය V'. අපි පළවෙනියගෙන් දන්නවා R සමානයි 2r කියලා. මෙන්න මෙතන R කියන එක්කෙනාට දාන්න 2r කියලා. සුළු කරද්දී පේනවනේ 4πε කැපිලත් යනවා. එතන මේ පැත්තේ තියෙන්නේ 8ක් RV. මේ පැත්තේ තියෙන්නේ 2ක් RV'. R කැපිලා යනවා. V' කියන එක ලැබෙනවා 4V කියලා. ගෝලයේ අවසාන විභවය 4V. බොහොම සරල දෙයක් කරේ. මේ ගෝල ටික එකට එකතු කිරීමක් කරන්නේ. මේ ගෝල එකට එකතු කිරීමක් කරනකොට ආරම්භයේ තිබුණු ද්‍රව පරිමාව අවසානයේ තියෙන්න ඕනේ. ගෝල 8ේම තිබුණු පරිමාව අවසාන තනි ගෝලයේ පරිමාවට සමාන කරලා අරයන් අතර සම්බන්ධතාවයක් ගත්තා. ඒ වගේමයි මේ ගෝල එකතු කරනකොට ඒ ගෝලවල මුලදී තිබුණු ආරෝපණය පසුව තියෙන්නත් ඕනේ. ගෝල 8ේම තිබුණු ආරෝපණය අවසාන තනි ගෝලයේ තියෙනවා කියලා අරගෙන සම්බන්ධයක් ගත්තා. මේ සම්බන්ධ එක මගින් අපට පුළුවන් අවසාන ප්‍රතිඵලයට එන්න. හොගන හැදුවනම් පස්වෙනි ගාන හදන එකෙන් පස්සේ පස්වෙනි ගාන හරි. මේ ගාන තියෙනවා සෙන්ටිමීටර් 10ක අරයක් තියෙන ගෝලයක් වෝල්ට් 8කට ආරෝපණය කළලු තියෙනවා. මම හිතන්නම් එයාගේ ධාරිතාවයේ C1 කියලා. සෙන්ටිමීටර් 20ක් වන ගෝලයක් තියෙනවා. එයා වෝල්ට් 5කට ආරෝපණය කළා තියෙන්නේ. එයාගේ ධාරිතාවයේ C2 කියලා හිතනවා. මේ දෙන එකිනෙක සම්බන්ධ කරනවලු. සම්බන්ධ කරනකොට විභවයේ වැඩි තැන ඉඳන් අඩු තැනට ධන ආරෝපණ ගලාගෙන ගිහිල්ලා අවසානයේ දෙන්නම පොදු විභවයකට එළඹෙන්න ඕනි. මම පරිමාණට නෙමෙයි ඇදලා තින්නේ. අවසාන පොදු විභවය අපි V කියලා හිතමු. හිතෙම ගානේ අහන්නේ අවසාන විභවය. අපිට පුළුවන් අර කලින් ගණන් හදද්දි භාවිතා කරපු සම්බන්ධතාවයම ගන්න. ආරම්භක ආරෝපණය අපි Q1 Q2 කියලා දාගමු ඒවට. මෙයාගේ ආරෝපණය Q1 Q2 Q3 Q4 ධාරිතාවයන් C1 C2 වෙනස් වෙන්නේ නැහැ. මම වාක්‍ය ලියන්න නැහැ කෙලිම සමීකරණෙම ලියන්නම්. ආරෝපණ සංසිතිය අනුව Q1 ධන Q2 සමාන වෙන්න ඕනි Q3 ධන Q4ට. දැන් මේ ගන්නේ ධාරිතාවයේ කෙලිම දීලා නැහැ. අරය දීලා තියෙන්නේ. ඒත් ප්‍රශ්නයක් නැහැ. ගෝලයක ධාරිතාවයේ අරය ඇසුරෙන් ලියන්න පුළුවන් 4πε/rට. කොහොමද මෙයාගේ ආරෝපණය C1 වරක් 8V C1 වරක් 8 Q2 කියලා කියන්නේ ධාරිතාවයේ C2 විභවයේ 5යි C2 වරක් 5 අවසානයේදී C1 වරක් V C2 වරක් V අපිට පුළුවන් C1 C2ට අගයන් ආදේශ කරන්න. C1 C2ට අගයන් ආදේශ කරන්න මම
C1 කියලා කියන්නේ 4යි 5 එප්සයිලන් අපිට සෙන්ටිමීටර් 10 කියලාම දාන්න පුළුවන්. මොකද ඒක කැපිලා යන හින්දා නැත්තම් දශමික දාන්න ඕනි. C1 කියන්නේ 4යි 5 එප්සයිලන් R 10යි. C2 කියන්නේ 4යි 5 එප්සයිලන් 20 වරක් 5. හරියට දාන්න ඕනේ 0.2 කැපිලා යන හින්දා සෙන්ටිමීටර් 20 දැම්මා. අපිට මේකෙන් V පිටට ගන්න. එතන ඉන්නේ 4යි 5 එප්සයිලන් 10 ධන 4යි 5 එප්සයිලන් 20. මේකද අපිට පේනවා දිගටම 4යි 5 එප්සයිලන් සුළු වෙලා යනවා. එම සුළු වුණාම එන්නේ මෙතනින් 10ට 80යි 20 වරක් 5 100යි. 180යි. මෙතනින් 10යි V 20යි V 30යි V. V සමානයි වෝල්ට් 6ක් කියනවා. වස්තුවේ අවසාන විභවය වෝල්ට් 6යි. මොන ගාන හැදුවා? එතකොට මුලින්ම අපි හදපු ගණන් වල තිබ්බ දේවල්ම තමයි තියෙන්නේ. වෙනසකට තියෙන්නේ ඒ ගණන් වල මුලින් ධාරිතාවය දුන්නා. මේකේ ධාරිතාවය දෙන්නේ අරය දෙන්නේ. ඒතර අරය සුරින් C1 C2 ට 4යි 5 එප්සයිලන් R කියන ප්‍රතිඵලය ආදේශ කළා ගාන අපි හැදුවේ.